Net FM Unlimited. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු බදාදා Net FM Unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම වෙනදටත් වඩා රටේ වෙන්නේ මොනවද? ඒ සම්බන්ධයෙන් වගකීම් යුතු කණ්ඩායම් ගන්න තීරණ මොනවද? අත්දැකීම් සහිත කණ්ඩායම් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නේ කොහොමද? වෘත්තිකයන්ගේ මැදිහත් වීම කොයි ආකාරයෙන්ද? ජනතාව ප්‍රශ්නවලට සංවේදී වෙන්නේ සහ ඒවට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මෙහෙම විවිධාකාරයේ සංවාද ඇතිවෙමින් තිබෙන කාලයක්. ඒ වගේම ප්‍රතිරෝධත් ඇතිවෙමින් තිබෙන කාල සීමාවක්. ඉතින් යම් තත්වයකට පැනනගින ප්‍රතිරෝධ සීමා වෙලා තියෙන බවක් පේන්න තිබුණත් ඒවා දිගට මෙහෙම රඳව ගන්න පුළුවන්කම ලැබේවිද? ඉන්නහා තත්වයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්ද? මෙවැනි කාරණා පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්න, සංවාද කරන්න අපි ආරාධනා කළා අපේ රටේ අත්දැකීම් බහුල ප්‍රකට දේශපාලනඥයෙකුට, අපි 43 වන සේනාංකයේ 나යක පාටලී චම්පික රණෝක මැතිතුමාට බොහොම කැමැත්තෙන් ආරාධනා කළා. අයිබෝන් එතුමා. ආරම්භයක් විදිහට ගත්තොත් අපි දැක්කාද මේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ඔබතුමා මාධ්‍ය හමුවක් එහෙම තියෙනවා. මේ විෂය ඔබතුමා විෂය භාර අමාත්‍යවරයා විදිහටත් කටයුතු කළා. මේ විෂය සම්බන්ධයෙන් ඔබතුමාගේ දැනුමක් සහ අත්දැකීමක් තියෙන බවත් ඇතැම් වෙලාවට වර්තමාන අමාත්‍යවරු කතා කරද්දිත් ඔවුන්ගේ අදහස් වලුත් කියවුණා. අද ඔබේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකුත් පැවැත්තුවා. අපි එතනටම ගියොත් මේ ඔබ මේ වැඩසටහන අහන වෙලාවෙත් රටේ යම් තැනකට විදුලි විසන්ධි වෙලා තියෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇතුලේ අපි ඉන්නේ. නමුත් මේක එකපාර ඇතිවෙච්ච දෙයක්ද චම්පික රණෝක මැතිතුමා? අපි දන්නවා විදුලි බල මණ්ඩලය තමන්ගේ අනාගතය පුරෝකථනය කරලා, විදුලි අවශ්‍යතාවය පුරෝකථනය කරලා ඔවුන්ගේ සැලසුම් දෙනවා. සමහර සැලසුම් රජයන් අනුමත කරනවා, සමහර සැලසුම් අත්හැර දානවා. ශක්්‍යතා අධ්‍යයනයන් කරමින් යන කාලේ ශක්්‍යතා අධ්‍යයනයන් ඉවරනකොට සමහර දේවල් ව්‍යාපෘති නැති වෙලා යනවා. කාලෙකට පුනර්ජනනීය හොඳයි කියනවා, කාලෙකට අපි ගල් අඟුරු වලට යනවා කියලා කියනවා, තාප බලාගාර වලට යනවා කියලා කියනවා. විවිධ අවසානාත්මක තීන්දුව తీරන නැති තැනක්, අනාගත විදුලි පුරෝකථනයේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරපු නැති තැනක අපි ලයිට් කපනවා කියලා විතරක් කියනවා. ඒක සාධාරණයිද චම්පික රණෝක මැතිතුමා? මෙහෙමයි. ඇත්තටම දැන් මේ රටේ පහුගිය කාලේ ඇතිවෙච්ච දේශපාලන අර්බුදය පටන් ගත්තේ විදුලිය කප්පාදුව පැය 10 ඉක්මවුවට පස්සේ අප්‍රේල් මාසේ 6 වෙනිදා. ඒකට තමයි ජනතාව බරපතල විදිහට පාරට ඇවිල්ලා ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ගෙදර යවන්න ඕනේ කියන තැන පටන් ගත්තේ. මොකද විදුලිය කියන එක අද මේ රටේ සෑම පවුලකටම තිබෙන දෙයක්. එම නිසා විදුලි බල මණ්ඩලයේ පිහිටෝන අවස්ථාවේ 2-3කට තමයි 1968 දී රටේ විදුලිය තිබුණේ. අද විදුලිය කියන්නේ ජන ජීවිතයේ ප්‍රධාන අවස්ථාවක්. ඒ වගේම මේ දකුණු ආසියානු කලාපයේ 100% විදුලිය තියෙන, 24 පෑම විදුලිය තියෙන හොඳම විදුලි බල පද්ධතිය හිමි වෙලා තිබුණේ අපිට. නමුත් විදුලි බල මණ්ඩලය හා විදුලි බල ඒ අමාත්‍යාංශයට අයිති ආයතන අපි විධිමත් සැලැස්මකට කළමනාකරණය නොකිරීම නිසා ඊට වඩා අඩු වශයෙන් වෘත්තීය සමිතිවල කෙරිච්ච අනවශ්‍ය තමන්ගේ බලපරාක්‍රමයේ පෙන්වන්න දරපු උත්සාහයන් නිසාත් අතිවිශාල අර්බුදයකට විදුලි බල ශාස්ත්‍රය ගමන් කළා. ඉතින් මේ වසරේ විදුලි බල මණ්ඩලය අතිවිශාල පාඩු ලබන තත්වයකට පරිවර්තනය වුණා. ඒකටම ආවේනික ප්‍රශ්න තියෙනවා. ඒකේ තියෙන අකාර්යක්ෂමතා, දූෂණ, වංචා වගේ දේවල්. හැබැයි ඊට වඩා බොහොම බරපතල ප්‍රශ්න වගේක් පැන නැගුණා. ලෝක වෙළඳ පොලේ ගල් අඟුරු මිල, ඒ වගේම තෙල් මිල අධික විදියට ඉහළ යෑම නිසා. ඒක ලෝක වෙළඳ පොලේ ඉහළ ගියාට වඩා දරුණු විදියට අපිට බලපාන්න පටන් ගත්තා. මොකද අපි බංකොලොත් රාජ්‍යයක් බවට පරිවර්තනය වුණාට පස්සේ මේවා මිලදී ගන්න ගියාම අපිට ඊට වඩා ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා අද විදුලි බල ශාස්ත්‍රයේ විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. දැන් සැප්තැම්බර් මාසෙන් පස්සේ ගල් අඟුරු තොග ගෙන්නන්න ඕනේ. දැන් මේ වෙනකොට අද වෙනකොට එක යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා වහලා දාලා තියෙනවා. තව යන්ත්‍රයක බොයිලරුවේ අර්බුදයක් ඇති වෙලා ඒ යන්ත්‍රයත් වහලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් මාසෙන් පස්සේ විධිමත්ව ගල් අඟුරු ගේන්න කටයුතු නොකළොත් මං හිතන්නේ පැය 10ක වුණත් විදුලිය කප්පාදුවකට රටට සූදානම් වෙන්න වෙනවා. ඒ නිසා මේවා ඊටාම විධිමත්ව සිදු කළ යුතු දේවල්. අද එක පොඩි භයානක පැත්තක් තියෙනවා. කාලයකට ඉස්සෙල්ලා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගභාගයේදී
දේශපාලන බලධාරීන්ගේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්තුරුන්ගේ ඉලක්කය වුණේ 2022 ජූනි මාසේ වගේ පළාත් පාලන ඡන්දය කැඳවලා තමන්ගේ බලය තහවුරු කරගන්න. ඒ නිසා ඒගොල්ලෝ විදුලි බිල වැඩි කිරීම, තෙල් මිල වැඩි කිරීම නතර කළා. ඒ වගේම ඒගොල්ලෝ ව්‍යාජ රටට උරොත්තු දෙන්නේ නැති බොහොම බරපතල සංවර්ධනය කියලා පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරන්න, ගමට වැඩ ලක්ෂයක් ලබා දෙන්න. ඒ වගේ අපේ වියදම් පාර්ශවය ඊටාම භයානක විදිහට ඉහළ නැංගුවා. ආදායම් නංවන්න ගත්ත යෝජනාවක් නැහැ. කියන්නේ රටේ ආර්ථික තත්ත්වය කඩා වැටෙන තියෙන තත්ත්වය. කියන්නේ අප්‍රේල් 12 රට බංකොලොත් වෙනවා. නමුත් දෙසැම්බර් මාසේ අපි කියද්දි මේ රට බංකොලොත් වෙන්න යනවා, මෙහෙම කරන්න එපා කියලා මැතිවරණ ඉලක්කයක් පසුපස හඹා ගියා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට ලංකා විදුලි බල මණ්ඩලය මහා දැවැන්ත පාඩු ප්‍රමාණයකට මේ 2022 ලක් වුණා. ඒකේ ඇත්ත තත්ත්වය අපිට බලා ගන්න පුළුවන් වෙයි දෙසැම්බර් 31 වෙනකොට. මේ මෑත කාලේ මේ පසුගිය කාලයේදී විදුලි බල මණ්ඩලයට සහන දෙකක් ලැබුණා. එකක් තමයි අසීමාන්තික විදිහේ එක පාටම දැවැන්ත ජලාශ පිරියාමක් සිද්ධ වුණා. එක දිනයක විතරක් ගිගාවොට් පැය 130ක් එක පාට ජලාශවලට ආවා. ඒ කියන්නේ මේ ජලාශවලින් 10%ක් එක පාට එක දවසෙන් පිරුණා. ඒක කවදාකවත් ඉතිහාසයේ වෙලා නැහැ. ඒ වගේම විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් කඩා වැටුණා. විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 50-48 ඒ වගේ තත්ත්වයක තිබුණේ. ඒක කඩා වැටුණා 35-38 ඒ වගේ තත්ත්වයකට. ඒ කියන්නේ ආර්ථිකයේ පොදු කඩා වැටීම නිසා. මේ නිසා ඇත්තටම ඊටා මිලාදික විදුලි බලාගාර පරිහරණයෙන් වැළකෙන්න විදුලි බල මණ්ඩලයට පුළුවන්. දැන් ඇත්තම කතාව කිව්වොත් සාමාන්‍යයෙන් ගල්ලංගුරු බලාගාරයේ නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් දවසකට අපිට ඒ ගිගාවොට් පැය 1කින් 6 ගානේ 18ක් හෝ ඊට වැඩි ගාණක් වුණත් ලබා දෙන්න පුළුවන්. ඊළඟට ජල විදුලිය හොඳින් ජල විදුලිය තිබුණා නම් පහුගිය දවස්වල 65ක් විතරම දුන්නේ ජල විදුලියෙන්. ජල විදුලියත් ඒ වගේ ගාණක් අපි කරොත් එහෙම ඇත්තටම විදුලි ලබා දෙන්න තාප බලාගාර හැටියට තියෙන ඩීසල් බලාගාර, දැවිතෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ නිසා මණ්ඩලයට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරුයි. ඉතින් ඔය අතරේ ඉතින් තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවයන්, ලංකා විදුලි බල මණ්ඩලයට ඉලක්ක නොමැතිවීම, තාක්ෂණික ඉලක්ක හෝ මූල්‍ය ඉලක්ක නොමැතිවීම ආදී තියෙනවා. ඉතින් විදුලි බල මණ්ඩලයේ අනිත් පැත්තෙන් දේශපාලනමය ඉහළ බලපෑම්, විශේෂයෙන්ම මේ යන්ත්‍ර උපකරණ ගෙන්වීමේදී, ගල්ලංගුරු ගෙන්වීමේදී, තෙල් ගෙන්වීමේදී මේක මේ රටේ ඉතිහාසයේම සිදුවෙන මහා දැවැන්ත ජාවාරම. අති දැවැන්ත ජාවාරම. ඒ කියන්නේ දැනුත් අපි ගත්තොත් මේ තෙල් ගෙන්වීමේදී මේ ප්‍රීමියම් කියලා එකක් තියෙනවා. තෙල් වල වටිනාකමට අමතර වශයෙන් වැඩිමනත් වශයෙන් කළ යුතු ගෙවීමක්, ප්‍රවාහනය, රක්ෂණය සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් ඒවා අසාමාන්‍ය විදිහට ඉහළ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් 1.5ක් 6ක් තිබිලා 4 තිබිච්ච අවස්ථාවක් තිබුණා. 8 තිබිච්ච අවස්ථා තුන දැන් 20 ඇතම අවස්ථාවල ඊටත් වඩා වැඩියෙන් තිබෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙහෙම බැලුවාම එක තෙල් බැරලයකට ඩොලර් 15ක් 20ක් අපි වැඩියෙන් ගෙවනවා කියන්නේ ලීටරයකට රුපියල් 30ක් 50ක් විතර වැඩියෙන් ගෙවනවා කියන්නේ. ඒතර ඒවා විදුලිය නිපදවනවා කියන්නේ ඒ විදුලි බිලට ඒවා එකතු වෙනවා කියන එක. ගලංගුරුත් එහෙමයි. ගලංගුරුත් අසාමාන්‍ය විදිහට ඉහළ ගියා. ඒකට අපි ප්‍රීමියම් වැඩි වුණොත් එහෙම ඒවත් ඔය ප්‍රශ්නේ එනවා. ඉතින් ඒක නිසා මේ වගේ ජාවාරම් නතර කරන්නේ නැතුව මේ බර එහෙම් පිටින්ම ජනතාවට දැමීම පිළිබඳ ප්‍රශ්නයක් මූලික වශයෙන් තියෙනවා. චම්පික ඇමතුමා, දැන් අපි පැති කීපයක් ඔබතුමත් කිව්වා වගේ විදුලි බිල දැන් මේ වෙලාවේ අසීමිත විදිහට නැව්ගාස්තු වැඩි වෙලා තියෙනවා. තෙල් මිල උච්චාවචනයන් තියෙනවා. ඒක අවස්ථාව පහුගිය කාලේ ඊටාම මිල වැඩි වුණා. දැන් ජල විදුලිය නැතිකම නිසා, මේ කියන්නේ ජලය නැතිකම නිසා ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ ගැටලු තියෙනවා. විදුලියේ මිල වැඩි කිරීම අවශ්‍ය වෙලාවේ කරන්නේ. එක පැත්තකින් මහ බැංකුව අධිපතිතුමාත් ඊයේ පෙරේද දවසක සඳහන් කරලා තිබුණා අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට හැර සහනාධාර දෙන්න හොඳ නෑ වගේ අදහසක් එක පැත්තකින් කියවෙලා තිබුණා. දැන් මේවා එක්ක ඒ කියන්නේ මණ්ඩලයේ අසීමාන්තිකව පාඩු ලබනවා.
ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද කියන්නේ මහ බැංකුවද කියන්නේ කොහෙද කියලා නෑ. බිල වැඩි කරාට පස්සේ මිල වැඩි කරාට පස්සේ ඒක දැනෙන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය විදුලි පරිභෝජනය කරන දුප්පත් ජනතාවටත් දැනෙනවා. යටම තීරයටත් දැනෙනවා. මේවා ඇයි ඇත්තටම හරියට කළමනාකරණය කරන්නේ නැත්තේ? ජනතාවට තොරතුරු කියන්නේ නෑ. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරන්නේ නෑ. මිල වැඩි කරන්න ඕනලා වැඩි නොකරම පාඩුව වැඩි වෙනවා. දිගින් දිගට මේක ඉස්සරහට යනවා. අවසානයේ එකත් ගිහිල්ලා ජනතාව ළඟ තමයි පාක් කරන්නේ. ඔව් ඇත්තටම මේ සම්බන්ධයෙන් මිල සූත්‍ර හඳුනා දීම විවෘත මිල සූත්‍රයක් හඳුනා දිය යුතුයි. එවැනි හඳුන්වා දීමක් 2002 දී කළා. එතකොට අපි දන්නවා තෙල් වල ජාත්‍යන්තර මිල. දැන් උදාහරණයක් හැටියට තෙල් වල ජාත්‍යන්තර මිල දැන් ක්‍රමයෙන් අඩු වෙගෙන එනවා. 120ට ගිය තෙල් ඩොලර් 120ට බැරලේ ගිය එක දැන් 98යි 92යි එහෙම. අඩු වුණා කියලා ඒ වාසිය ලැබීමක් වෙන්නේ නැහැ. දැන් ඔයා කැල්කියුලේටරෙන් ගහලා බලන්න ඩොලර් 100කට අපි ගේනවා නම් බැරලයක මේ වටිනාකම වෙන්නේ රුපියල් 36500ක් නේ 365. ඕක අපි 159න් බෙදුවාම අපිට එනවා ලීටරයක ගාන. ඒ ලීටරයේ ගානයි දැන් අපිට විකුණන ලීටරයේ ගානයි හෙව්වහම අපිට පේනවා මොන තරම් වැඩි ප්‍රමාණයක් අපි ගෙවනවද කියලා. දැන් ගහලා බලන්න. 100 වැඩි කිරීම 365. 100 වැඩි කිරීම 365. ඒතකොට ඒ ඩොලර් 100යි කියලා හිතුවොත් හොඳේ. නමුත් දැන් ඩොලර් 92යි ඒ වගේ තමයි ක්‍රූඩ් එක තියෙන්නේ. අපි ගත්තොත් ඔය ප්‍රේට් චාර්ජස් ඒ ඔක්කොමත් එක 100යි කියමුකෝ. හරි. එතකොට බැරල් එක තියෙන ලීටර් ප්‍රමාණය. ඔව්. එතකොට කීයද රුපියල් වලින් 36500යි. ඕක 159න් බෙදන්නකෝ. 159 ලීටර 229 250යි කියන්නකෝ. මේ පෙට්‍රෝලියම් එකේ සියලු ගාස්තුත් එක කීයද විකුණන්නේ? රුපියල් 450යි තෙල් ලීටරයක් පෙට්‍රෝල් ලීටරයක්. ඒක තමයි මම හිතන්නේ අර කවුද? අර මහජන උපයෝගී. ඔව් සභාපති කතාව ඇත්තටම පදනමක් තියෙනවා. ඔහුගේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා ඔහු මොනවා පදනම් කරගෙන කිව්වද කියලා. හැබැයි ඔහු කියපු කතාව ඇත්ත. ඒ කියන්නේ මේ දැන් ඉතින් හැබැයි මේක ගැන එච්චර සංවාදයක් ආවේ නැහැ. ඒකයි මේ රටේ හැටි. මේ රටේ ඕවා අපි ඕන තරම් අනන්ත අප්‍රමාණව කියලා තියෙනවා. මේවා විවෘත වෙන්න ඕනි. ලෝක වෙළඳ පොලේ මිල ගණන් ඉහළන අපට සදාපාඩුයි අරව මේවා කියලා නෙවෙයි. ඒතකොට මේවට එකතු වෙන නැව් ගාස්තු සහ ඒ ඔක්කොමත් එක තමයි මම කිව්වේ. ඔය බැරලයකට ඩොලර් 8කට වඩා යන්නේ නැහැ. ඔය ප්‍රේට් චාර්ජස් අරව මේ ඔක්කොම. ඔය ඉතුරු 250 හැදෙන්නේ ඔය ප්‍රීමියම් එකට එක්කහුව වෙන වැඩිමනත් මුදලින්. අද වෙනකොට තියෙනවා මේ අපි ණය ගැනීම නිසා තියෙන ෆයිනෑන්ස් කොස්ට් එකක් එහෙම නැත්නම් මූල්‍ය වියදමක් සහ මේ ටැක්සස්. ඉතින් මේ ටික එක්කහුනහම බලන්න ලීටරයක් හරියටම දෙගුණයකින් වැඩි වෙලා. ඒකට මේක මූල්‍ය පාලනයේ අවුලක් නේ. ඇත්තටම කන්ටේනර් නීතික සංස්ථාව මූල්‍ය පාලනයේ පැත්තෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී ගියා 2022 කාලේ. සම්පූර්ණයෙන්ම ගිලිහී ගියා. ඇත්තටම මේ රටේ ඇතිවෙච්ච මූල්‍ය අර්බුදය හා ඩොලර් කඩාවැටීමට මූලික හේතුවක් උනේ කන්ටේනර් නීතික සංස්ථාව තමන්ගේ ඩොලර් බිල් නොපියවා සිටීම. ඒ කියන්නේ මේ අපි කවුරුත් දන්නවා මේ ඩොලර් බිල් දින 180න් දින 90න් කන්ටේනර් නීතික සංස්ථාව ප්‍රයෝගයෙන් ආවා. ඒ අතරේ යම්කිසි බරක් මහජන බැංකුවට ලංකා බැංකුවට දීලා තිබුණා. නමුත් කිසිම මේකකින් තොරව කන්ටේනර් නීතික සංස්ථාව අඛණ්ඩව මහජන බැංකුවටයි ලංකා බැංකුවටයි මේ බර දාගෙන ආවා. අන්තිමට මේක ඩොලර් බිලියන 3.6ක් 4ක් වගේ වෙනකොට රට අර්බුදයට ගියා. ඒවා ගැන කිසිම පරීක්ෂණයක් නැහැ. වැඩි ඕනේ නැහැ. මේක අර්බුදයට ගියාම මේ අර්බුදෙනුත් ගසා ගන්න හැදුවා. එක්තරා විදේශ සමාගමක් කොන්සෙප්ට් ග්ලෝබල් කියලා ඩොලර් බිලියන 2.6ක් ගන්න ගියා. ඒකේ කොමිෂන් එක විතරක් ඩොලර් මිලියන 175ක්. ඩොලර් මිලියන 175ක්. දැන් 365න් වැඩි කළා බලන්න. හරි. කීයක් ගන්න ගියාද කියලා. අන්තිමට ඒකේ ඇඩ්‍රස් එක මොකද්ද? රාජගිරිය පැත්තේ ගෙදර. කියන්නේ මේ අර්බුදයක් හදලා ඒ අර්බුදෙනුත් ගසා ගන්න ගියා. හරි බිලියන් ගණන්. ඉතින් මෙන්න මේ සෙල්ලම් වල වගවීම දරන්න බෑ ජනතාවට. මේවත් පිළිවෙලට තියෙනවා. මම ඔබට හොඳ උදාහරණයක් කියන්න. මම ඔය අමාත්‍යාංශ කරන කාලේ මම හරියට කරනකොට මම 2010 මට කරන්න දුන්නෙම නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා, ගාමිණී සෙනරත්, ඒ වගේම පී.බී. ජයසුන්දර. විවිධ බලපෑම් කරා. තෙල් නොදී හිටියා. තෙල් වල මිල ගණන් ඉහළ දැම්මා. වැඩි අවසාන වශයෙන් වැඩ වර්ජනයක් මෙහෙවුවා. හරි. ඒ වගේ මේ ජනාධිපති පිටිපස්සේ ඉඳන් අමාත්‍යාංශික වැඩ වර්ජනය මෙහෙවනවා. ඒ කොහොමද ඒක වෙන්නේ? මම දැක්කා ඔබතුමා අර මේ කියන්නේ දවස් 5ක් පුළුවන් නම් දුවලා පෙන්නන්න කියනකොට ඔබතුමා ඒකටත් අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒ වැඩ වර්ජකීන්ට යටින් පණිවිඩය යවනවා. අමාත්‍යාංශ ලේකම්වරයා හරහා. පණිවිඩය යවනවා මේ උඹලා කරගෙන ඵලයල්ලා අපි ඉන්න උඹලා එක්ක කියලා. හරි. ඉතින් ඒ වැඩ වර්ජකෝ ඉතින් තව බය නැතුව නිර්භයව ඇමතිවරයාට පහර දෙමින් යනවා. ඒ පිටිපස්සේ විදුලි මාෆියාව ඔක්කොම ඉන්නවා. දැන් ඒ කියන්නේ ඇමති කවුරුණත් මේ වැඩේ කරන්න බෑ කියන පොඩි තත්ත්වයක්. උදාහරණයකට 2015 මම විදුලි බල ශක්තිය ඇමති වුණාම
මට ජනාධිපති අගමැතිගේ කිසිම බලපෑමක් තිබුණේ නැහැ. මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කිසි බලපෑමක් තිබුණේ නැහැ. ඉතින් මොකද වුනේ? ලංකා විදුලි බල මණ්ඩලය කෝටි 4500ක් පාඩු ලබන තිබිච්ච තැන කෝටි 2000ක ලාභයක් ලැබුවා. ඒ විතරක් නෙවෙයි 13%කින් තිබිච්ච අර ඉන්ධන ගැලපුම් ගාස්තුව කියන එක අයින් කළා. ඒ බලශක්ති සහනය රටට ලබා දුන්නා. ඔබ හිතාගන්න කොච්චර ප්‍රමාණයක් මේ දූෂිත නිලධාරීන් හා දේශපාලකින් ලංකා විදුලි බල මණ්ඩලයෙන් කැවුත්තද කියලා. මම කියන කිසි කතාවක් නැතුව අදත් ඔය ප්‍රශ්නාර්ථයක් නැගලා තියෙනවා කොරල් කියලා සමාගමක් ගැන බොරතෙල් ගෙන්නන. එදා ඔය සමාගම ඔය සමාගමේ අයිතිකරුවෝ එදා ඒ අය ලංකා විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ගෙනාවා 2012. මට නොදන්නවා අපේ විදුලි බල මණ්ඩලයේ සභාපති නොදන්නවා කිසිම කෙනෙක් නොදන්නවා ටෙන්ඩර් පටිපාටියෙන් පිට ගල් අඟුරු නැව් 5ක් ගෙනාවා. ඒ 5ට ගෙවන්න වුණා රුපියල් මිලියන 450. ඒ රුපියල් මිලියන 460ක් ඇත්තටම. පස්සේ පොලියත් එක මේක 530ක් වුණා. අදටත් ඒක තියෙනවා විගණන වරදක් හැටියට. බාල ගල් අඟුරු මේවා බාන්න එපා කියලා මං කිව්වා. හැබැයි බලෙන් බෑවා. බෑව විතරක් නෙවෙයි මාව දුරෙන් අයින් කළා මහින්ද රාජපක්ෂ. අයින් කළා පවිත්‍ර වන්‍යාරච්චිව ගෙනාවා. ගෙනල්ලා එතුමිය ලවා මේ බිල් ගෙව්වා. කාටද? චූටි පුතාට රොකට් ඇවන්න. හරි? එතකොට අදටත් ඒක විගණන ප්‍රශ්නයක් හැටියට තියෙනවා. හැබැයි ගල් අඟුරු හොරා කියලා මට එයාගේ මාධ්‍ය හරහා ගැහුවා. තව මම කියනවා ඊට ප්‍රථමත් ගෙනාපු ගල් අඟුරු වලින් මෙරටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් මිලදී ගන්න ගියා 2014 ඒ උත්සාහය හරි ගියේ නැහැ. ඒ ඡායාරූප ඔක්කොම විස්තර අපි සතුව තියෙනවා. පැමිණිලි කළ තියෙනවා කවදාත් විභාග වෙන්නේ නැහැ. හැබැයි ඒක මෙහෙම ඔබතුමා ඉලක්ක කරලා කියන්නේ මේ වැඩේ කරේ මේක කරන්න කියලා. ඒවා ඉතින් අපි දන්නවනේ. මේ අයට බිලියන 8ක් හම්බ වෙනවද මේ වෙන තැනකින්. ඒ වැය නියලිච්ච පිරිස් පසුව අපිට පාපොච්චාරණය කළා. මේවා උනේ මෙහෙමයි කියලා. කොමුණත් කමක් නැහැ. කිසිම බලපෑමක් ජනාධිපති සිරිසේන ජනාධිපතිතුමා අගමැති රනිල් වික්‍රමසිංහ බණ්ඩාගාර ලේකම්තුමා සමතුංග මහත්තයා අපිට කළේ නැහැ ජයසුන්දරලා කලා වගේ. හරි? මොකද උනේ? විදුලි බල මණ්ඩලයේ ඉබේම කෝටි 6500ක වෙනසක් ඇති කරගත්තා නේ. 44500 පාඩු වෙන එක 2000ක් ලාභ වුණාම 6500ක වෙනසක් නේ රටට. බිලියන 65ක් නේ. සමහර අය ඇමතිලා මොනවද කළේ කින්ද බන්ද කියලා අහනවා. මේක වාහනයක් අරන් නැහැ මේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් 2015. හරි? අපි අලුතෙන් අපි ඔය තියෙන ඒවා පාවිච්චි කරගෙන අපි ආදර්ශමත්ව ඒක පෙරලියකට කළා. ඒ කරන්න ඒ පත් කරපු සභාපති, ඒ පත් කරපු උපසභාපති, අධ්‍යක්ෂක මණ්ඩල වෘත්තීය පිරිස්. ඒ වෘත්තීය පිරිස් ඒ කටයුත්ත කළා. එතකොට මම හැබැයි ඕ විදුලි බල මණ්ඩලයේ 2015 යන දවසේම ওই දූෂිත වෘත්තීය සමිති එදත් උද්ඝෝෂණයක් කළා. ඒ වෘත්තීය සමිති වල හැටි එක ඒගොල්ලෝ කෑ ගහන්නේ වැඩ කරන්නේ හොඳ ඒවත් තියෙනවා. ඇතැම් මේවා වැඩ කරන්නේ මේ මාෆියාවත් එක්ක. ඊළඟට බලන්න කාන්තේ නීතික සංස්ථාව. කාන්තේ නීතික සංස්ථාවේ ටෙන්ඩර් 5ක් කරලා තිබුණා. ටෙන්ඩර් 5ම අන්සොලිසිටඩ්. ඒ කියන්නේ හිතවතුන්ට දීලා තිබුණේ. මම කැඳෙව්වා ලේකම්තුමත් එක්ක කන්තෙල් සැපයුම්කරුවෝ 64 දෙනෙක් හෝ 69 දෙනෙක් අපේ රෙජිස්ටර් වෙලා තිබුණා. 4 දෙනයි හැමදාම තෙල් සපයන්නේ. අපි අහුවා ඇයි ඕගොල්ලෝ අපිට තෙල් සපයන්නේ නැත්තේ? ඕන් කිව්වා අපි තෙල් සපයලා ෆෝම් පුරවලා ටෙන්ඩර් ඩොකියුමන්ට් හදලා බිඩ් බොන්ඩ් තියලා ඩොලර් ලක්ෂ ගානක වැඩක් නැහැ. අපි දන්නවා මේවා යන්නේ අහවලුන්ට කියලා. අහවලු කියන්නේ කවුද? මේ පවුලේ හිතවතුන්. එතකොට ඒක තමයි තිබිච්ච ජාවාරම. මම කිව්වා අපි විවෘත ටෙන්ඩර් පටිපාටියකට යනවා. ඔබට දින 80ක් ඇතුළත ඩොලර් වලින් අපි ගෙවනවා. කිසිම මූල්‍ය අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය ස්වෛරී භාවය අපි මහ බැංකුවෙන් ඉල්ලගත්තා. අපි ඒ අනුව දියත් කළා. මොකෝ තත්ත්වේ? ඔබට මතක ඇති ඩීසල් රුපියල් 95ට පෙට්‍රල් රුපියල් 117ට දීලත් කාන්තේ නීතික සංස්ථාව කිසිම පාඩුවකින් තොරව ඩොලර් අර්බුදයකින් තොරව ඒ මාස 8 ගමන් කළා. කීයද ජනතාවට දීපු වාසිය? කෝටි 6700යි. හරි? එතකොට මේ කෝටි 6700 කාගේ සාක්කුවටද යන්න තිබුණේ? අන්න අර දූෂිත මාෆියාව යටතට යන්න තිබුණේ. ඉතින් ඇත්තටම මේවා ගැන කිසිම අවබෝධකින් තොරව තමයි ජනතාව අනේ අපේ අප්පච්චි අපේ රට අපේ බේරගත්තා රට අපට ඕන කීකේ ගිහිල්ලා දීලා මේ මහා ව්‍යසනය කරගත්තේ. මේ රටේ අතීත දේශපාලන නායකයෝ බණ්ඩාරනායක මහත්මයා වේවා, ඩී.එස්. සේනානායක මහත්මයා වේවා, ජයජයවර්ධන වේවා, චන්ද්‍රිකා මැතිණිය වේවා, ඒගොල්ලෝ දේශපාලනය කිරීමේදී යම් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගන්න නැති, ඡන්ද කරන්න එහෙම කරන්නේ නැති. හරි? නමුත් රටක් බංකොලොත් කළේ නැහැ. ඒ කිසිම දේශපාලක මේ මංකොල්ල රට බංකොලොත් කළා.
මේ ගැන කීප වතාවක්ම අපි බොහොම කරුණාවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට දැනුම් දීලා තියෙනවා. නමුත් උනා. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ මේවායේ තාමත් රට බංකොලොත් වෙලා රටට ඩොලර් මිලියන 5ක් හොයාගන්න බෑ. අවශ්‍ය ගෑස් ටික ගෙන්න ගන්න, තෙල් ටික ගෙන්න ගන්න. හැබැයි කොල්ලේ නතර වෙලා නැහැ. කොල්ලේ නතර වෙලා නැහැ. ඉතින් ඒකත් ඒකේ බර ජනතාව පිටපැටවීම කිසිසේත් යුක්තිසහගත නැති. මම ජනතාවට කියන net FM ඔස්සේ ඔබලා විශේෂයෙන්ම අපේ තරුණ ජනතාව අන්තර්ජාලයට යන්න. අන්තර්ජාලයට ගිහලා දිනපතා පෙට්‍රල් ඩීසල් ඒ වගේම බොරතෙල් මිල ඔබට අන්තර්ජාලයේ ලබා ගන්න පුළුවන් එදා දවසේ මිල. බැරලය ඩොලර් වලින් කීයද කියලා. ඒක 365න් වැඩි කරන්න. එතකොට ඒක රුපියල් වලින් ලැබෙනවා. ඒක 159න් බෙදන්න. එතකොට ඔබට ලැබෙනවා ලීටරයක ඇත්ත ගාන. ඒ කියන්නේ මුල ගාන බදු නැතුව, ඒ වගේම ප්‍රවාහන ගාස්තු නැතුව, රක්ෂණ ගාස්තු නැතුව, හා කොමිස් නැතුව, එක එකාගේ සාක්කුවට යන්නේ නැති ගාන නැතුව ඔබට සුද්ධ වටිනාකම ලැබෙනවා. මම හිතන්නේ ඔබලා වගේ ආයතනයක් කරන්න ඕන මහජන සේවයක් තමයි දිනපතා ඔය පෙට්‍රල් ඩීසල් මිල ඔය විදිහට ගණනය කරලා දාන එක. දැම්මම දිනපතාම මේ රටේ මිනිස්සුන්ට දැනගන්න පුළුවන් තමන්ගේ පොකට් එකෙන් කොච්චර ජරා විදිහට කල්ලියක් කණ්ඩායමක් හුරන් කනවාද. ඒ කියන්නේ ඔබතුමා විශේෂ කරලා කියන පෙට්‍රල් ඩීසල් මේ වෙලාවේ ප්‍රශ්නිකනේ ඉන්නේ. ඔව් ගල්ලගොත් එහෙම තමයි. ඔව් පෝලිං නැති වුණාට ලීටර් 20යි කාර්යයකට හම්බ වෙන්නේ ලීටර් 5යි එකමාරයි. මේ රටේ ඩොලර් හිඟේ නිසා ඇති වෙච්ච දෙයක් නේ. ඔව් ඒ කියන්නේ කොහොම සීමිතවනේ ලැබෙන්නේ. ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් තෙල් ලබා ගන්න බෑ. ඔබ කියනවා තරුණයන්ට අන්තර්ජාලයට ගිහිල්ලා මිල බලන්න කියලා. ඒ කියන්නේ ඒ තරම් අර්බුදයට ලක් වෙන, ඒ තරම් මේ කියන්නේ පෙට්‍රල් ලීටරයකින් විශාල මුදලක් වම් පැත්තට අයින් කරන තත්ත්වයක් තියෙනවා. ඔව් ඉතින් දැන් හරිනම් අර කවුද අපේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති අර කොහොම අයින් කරන්න එපා යාව. එයා බොරුවක් නම් කිව්වේ කාට හරි කියන්න පුළුවන් නේ ෆැක්ට් චෙක් කරලා එයා බොරු කිව්වේ කියලා. කෝප් කමිටුවේ කිව්වේ. ඔව්. දැන් මම දැන් කියනවනේ. මේ මම කියන එකක් නෙවෙයි මේක ඕන කෙනෙකුට ගණන් හදාගන්න පුළුවන් දෙයක්. ඕනම කෙනෙකුට. ඉතින් මම හිතනවා මේ ඔබේ net FM සේවයෙන් අද බැරලේ නෙවෙයි ලංකාවේ ගානේ ලීටරේ දාන්න අන්තර්ජාතික වෙළඳ පොලේ. අද ඇමරිකාවට වඩා ගණන් ලංකාවේ තෙල්. හැබැයි දැන් කලාපයේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? බංග්ලාදේශයේ ආර්ථිකය ටිකක් හෙලවිලා තියෙනවා තෙල් මිල අධික ලෙස ඉහළ යාම. තෙල් මිල ඉහළ යාම මේ ප්‍රශ්නය කලාපයටම දැනලා තියෙනවා නේද? තෙල් මිල ඉහළ යාමේ తాවකාලික ප්‍රශ්නයක් ඇති වුණා. කරුණු දෙකක් මත. එකක් කොහොමත් වින්ටර් එකේදී ඉහළ යනවා. දැන් ඒ අනුව අනාගතේ ඉහළ යන නියමිතයි. ඒ වගේම මේ රුසියා යුක්‍රේන යුද්ධය නිසා රුසියාවේ සැපයුම් නතර වීම නිසා එකපාරට ප්‍රශ්නයක් පැන නැග්ගා. දැන් මේ සැපයුම ආයි විධිමත් වෙලා තියෙනවා කවර ආකාරයෙන් හෝ. දැන් ඇත්තට මේකෙත් තුනේ මොකද්ද? ඒකෙත් ලෝකෙට වාසියක් නෙවුනේ. රුසියාව තෙල් සපයන්න ගත්තා අන්තර්ජාතික වටිනාකම කියන්නේ බ්‍රෙන්ට් ප්‍රයිස් එකෙන්, එංගලන්තේ බ්‍රෙන්ට් ප්‍රයිස් එකෙන් ඩොලර් 35ක් අඩුවෙන් බැරලේ. ඒක කැස්පියන් මුහුද හරහා ඉරානයට එනවා. අනිත් පැත්තෙන් චීනයට එහෙම නැත්නම් ව්ලාඩිවොස්ටොක් වලට එනවා. ඒ කියන්නේ ශාන්තිකර සාගරයට එනවා. ඉන්දියන් සාගරයට ගල්ෆ් එකට එනවා. ඩොලර් 35ක් අඩුවෙන්. හැබැයි අපේ ලංකාවට එනකොට ඒකට බ්‍රෙන්ට් ප්‍රයිස් එකමයි ගන්න අපේ. ඒ කියන්නේ ඩොලර් 35 අඩු ඒ වාසිය අපිට ලැබෙන්නේ නැහැ. නැත්නම් පුජ්‍යලික ආයතන බෙලරුසියාවේ ලියාපදිංචි වෙලා මේ තෙල් ගෙන්නනවා. ඒ වාසිය අපිට ලැබෙන්නේ නැහැ. පටරන් කෝපරේෂන් එකට ලැබෙන්නේ. දැන් ඒ විදිහට රුසියාව මේ අන්ඩර්කට් කරපු නිසා. ඒ වගේම ඇමරිකාව විසින් ලොකුවට සම්බාධක දාගෙන හිර කරගෙන හිටපු වෙනිසියුලාව හා ඉරානයට තෙල් විකුණන නැවත අවස්ථාවක් දීම නිසා තෙල් දැන් සුලභ වෙලා තියෙනවා. ඒ නිසා තමයි තෙල් මිල ආපහු පාලනය වුනේ. වැඩිමනත් කිව්වොත් සෞදි අරාබියේ MBS රජකුමාරයා දැන් රුසියාවෙන් තෙල් ගන්නවා. සෞදිය අරගෙන ඒක ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයට ගන්න. මොකද ඒක ලාභයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සංචිත හරනවට වඩා මේ වෙලාවේ. ඉතින් ඒ විදිහට තෙල් සුලභ වෙලා තියෙනවා. හරි. ඉතින් ඒක නිසා මේ ලෝක වෙළඳ පොලේ ගියාය ගණන් ගියාය කියකින් උන්නේ නැහැ. ඔව් ඇත්ත. ලෝක වෙළඳ පොලේ ගාන ගන්න 365න් වැඩි කරන්න 159න් බෙදන්න ඔබේ ලීටරේ ගාන එනවා. ඔව්. ඊට එහායින් තියෙන ගානට උත්තර දීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීමක්, රටේ වගකීමක්, මුදල් අමාත්‍යාංශ වගකීමක්. දැන් මේ විදුලි කප්පාදුවත් එක්ක මේ වෙලාවේ මතුවලා තියෙන ප්‍රශ්නය ඉන්ධනත් එතනට බලපානවා ඍජුව ජල විදුලිය නැති නිසා. දැන් අනිත් ප්‍රශ්න තමයි චම්පිකරණව හිටපු ඇමතුමා දැන් වැහැල සතියක් දෙකක් යද්දී ආයි මේ ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ ගැටලු තියෙනවා. දැන් පහුගිය කාලේ ඔබ කිව්වාගේ මේ පෙර තිබුණට වඩා වාර්තාගත වර්ෂාපතනයක් ලැබුණා. වැඩි ජල විදුලියක් උත්පාදනය කළා. හැබැයි මේ වෙනකොට ඒ තත්ත්වය ටික ටික
අඩු වෙලා යනවා වැහලා ටික කාලයක්. ඒ කියන්නේ වැහපු දිනේ අමතක වෙන්න කලින් ජල විදුලි නිෂ්පාදනය අඩු වෙන කොහොමද එහෙම වෙන්නේ? නෑ මෙහෙමයි ජල විදුලි ඉතාර පරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. ජලය මොකද ජලයේ පළවෙනි වටිනාකම තියෙන විදුලි නිපදවන්න නෙවෙයි. ජලය මුලින්ම මේ පානීය ජල අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕනේ. දැන් කැලණි ගඟ ගත්තොත් පානීය ජලය තමයි කැලණි ගඟේ මූලික. කැලණි ගඟේ අපේ කාසල් රියකෙන් පටන් අරන් බ්‍රෝඩ්ලන්ඩ් දක්වා විදුලි බලාගාර ගණනාවක් පිහිටලා තියෙනවා. මහවැලියේ යම් ප්‍රමාණයකට පානීය ජලය පාවිච්චි කරන නිසා පානීය ජලයට වතුර නිකුත් කරන්න ඕනේ. ඊළඟ එක කුෂිකර්මය. කුෂිකර්මාන්තයට කන්න දෙකට විධිමත්ව ජලය නිකුත් කරන්න. ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මහවැලියේ. එතකොට ඒ අතරේ තමයි වැඩිමනත් විදිහට කළමනාකරණය කරලා විදුලි බලය සඳහා ජල නිකුත් කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් තියෙන කාලෙට පුළුවන් තරම් ජලාශ හිස් කරගත්තට පස්සේ අර්බුදයට යනවා. දැන් මම ගිය පෙබරවාරි මාසේ විදුලි බල මණ්ඩල බලධාරීන්ට අනතුරු ඇඟෙව්වා. අප්‍රේල් මාසේ 15 වෙනකොට ජලාශ එහි අවම සීමාවට, ඒ කියන්නේ අර ගිගාවොට් පැය 250ක් විතර තියෙන පුංචි සීමාවට ගමන් කරන වහම් පිළියමක් ගන්න කියලා. පිළියමක් ගත්තේ නැහැ. ඒ භයානක ඉම කරා මෙහෙම ගියා. හැබැයි මොකක් හෝ රටේ වාසනාවකට අප්‍රේල් 7 8 9 දැවැන්ත වැසි වැහැලා ඒ අර්බුදය අවුරුද්දට කඩසාප්පුත් වැහුණා. ඒ අර්බුදේ මග ඇරුණා. ඒක අමතක කළා දැම්මා. ඇත්තටම හොම්බෙන් යන්න තිබිච්ච අවස්ථාවක් ඒ මග හැරුණේ. ඒ අර පැය 10 12 ලයිට් කපාගෙන ආවනේ. ඉතින් ඒක ඒ නිසා මේවායේ තියෙන විධිමත් කළමනාකරණයක්. මේවා ඉන්නේ මෝඩයෝ නෙවෙයි. ලංකා විදුලි බල මණ්ඩලයේ හෝ මහවැලි අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් මේ ජලාශ කළමනාකරණයේ ඉන්න අය මෝඩයෝ නෙවෙයි. ඒගොල්ලෝ කාලාන්තරයක් මේක කරලා පළපුරුදු අය. ඒ නිසා මේ අයගේ මේ ක්‍රියාකලාපයන් බලලා මොකද වෙන්නේ කියලා කළමනාකරණය කිරීම අවශ්‍යයි. දැන් මම අමාත්‍ය ධූරයේ දරන කාලේ මම විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට පවර්ලා තිබිච්ච වගකීම එකම දේ මේකයි. හැමදාම උදේට බලාගාර ඒ කාලේ මට මතක හැටියට 24ක් තිබුණා. ඒ 24 අවම බලාගාරයේ සිට උපරිම බලාගාරයට කීයක් විදුලි ඒකක නිකුත් වෙනවාද කියලා ඔහු වාර්තාවක් සපයන්න ඕන. ඊට පහුවෙනිදා ඒ වාර්තාවට ඒ කියන්නේ අද උදේ 6ට යා කියනවා මෙන්න මේක තමයි විදුලි බලය අවම වියදමේ සිට වැඩි වියදමට යන්නේ. ජල විදුලිය, ගල් අඟුරු, තෙල් ආදී වශයෙන්. හෙට උදේ අපි ඒක පරීක්ෂා කරලා බලනවා. ඇත්තටම විදුලි බල මණ්ඩලය මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඒකට යම් කිසි ආකාරයකට තියෙනවා නම් පිටපැනීමක් වැඩි විල ගණන් තියෙන බලාගාර වලින් අරන් තියෙනවා නම් අපි ඒක ප්‍රශ්න කරනවා. දැන් එහෙම මොකුත් වෙන්නේ නැහැ. දැන් ඔබට මම කියන්නේ මම වරක් 2011 මට ඔය ඇමති ධූරේ නැති වෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. 2012 අපි ගියා යාපනයේ. යාපනයේ ගියාම ඒ කාලේ යාපනයේ සම්බන්ධ වෙලා තිබුණේ නැහැ පොදු විදුලි බල පද්ධතියට. LTT ඒ විදුලි බල පද්ධතිය විනාශ කළා තුන සම්ප්‍රේෂණ පද්ධතිය. මම දැකපු දේ මොකද්ද? බලාගාර වර්ග තුනක් තිබුණා. රජයේ සතු බලාගාර, පුජ්‍යලික බලාගාරයක් හා තවත් පුජ්‍යලික බලාගාරයක්. එතකොට අර ආණ්ඩුවේ බලාගාරයෙන් ගහන්නේ නැහැ. පුජ්‍යලික බලාගාරයෙන් ගහනවා. එක පුජ්‍යලික බලාගාරයක රුපියල් 29යි ඒකකය. ආණ්ඩුවේ එක 11යි. ඊළඟ බලාගාරයේ 17යි. හැබැයි 29 එක ගහලා ඉවරලා තමයි අරක ගහන්නේ. හරි. වර්ෂයකට මිලියන් 1600ක පාඩුවක් වුණා. මොකද්ද අපේ විසඳුම? උතුරු ජනනී කියලා මම බලාගාරයක් හදන්න කියලා. මම ලංකා විදුලි බල මණ්ඩලයට කිව්වා බලාගාරය හදන්න. මෙගාවොට් 25. විදුලි බල මණ්ඩලය කිව්වා අපිට හැකියාවක් නැහැ හදන්න කියලා. ඉංජිනේරු 1000ක් ඉන්නවා. ඊට පස්සේ ඉංජිනේරු 70ක් ඉන්න මේ ලාංකීය ඉංජිනේරුම 70ක් ඉන්න LTL ආයතනයට පැවරුවා. උතුරු ජනනී බලාගාරය හදා. ඒ කට්ටිය ඒක හැදුවා. හදලා හදන්න සල්ලි ඕනේ. කොහෙන්ද සල්ලි? භාණ්ඩාගාරිකව දෙන්න බෑ කියලා. අපි කොහෙන්ද සල්ලි ගත්තේ? 2005 ඉඳන් අඛණ්ඩව මහින්ද රාජපක්ෂ යටතේ පාඩු ලැබපු ලෙකෝ ආයතනය මම 2010 ලාභ කළා. 11 ලාභ කළා. ඊට කලිනුත් ඒක ලාභයි. දූෂණය නිසා පාඩු ලැබුවේ. ඒතර මේ ලාභාංශ වලින් තමයි උතුරු ජනනී බලාගාරය හැදුවේ. කාගවත් සල්ලි වලින් නෙවෙයි, සම්පූර්ණ අපේ සල්ලි වලින්. යාපනයට 24 පැයම විදුලිය දුන්නා, පැය 8යි විදුලිය දුන්නේ. ඔබ දන්නවද මිලියන 1600ක් ඉතුරු වුණා. ඒක බොහොම ගරුගාම්භීරව මාව ඇමදුරෙන් නිරපල ගිහිල්ලා මහින්ද රාජපක්ෂ විවෘත කළා. නමුත් මේ රටට ඒකෙන් බලගත්ු සේවයක් සිද්ධ වුණා. ඉතින් මම කියන්නේ මේ විදිහට යම් ක්‍රියාදාමයක් තියෙනවා නම්
මම හිතන්නේ දැන් ස්වයංක්‍රීයවයි කෙරෙන්නේ ඒ කටයුත්ත පැලවත්තේ. ඒ නිසා දැන් ඔය අතින් එහාට මෙහාට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. හැබැයි අමාත්‍යාංශික වගකීම තමයි නිරන්තරයෙන්ම මේ ගේන තෙල්වල වටිනාකම, ගල්ලංගුරු වටිනාකම, දිනපතා මේවා භාවිතා වෙන පැති ගැන අවධානයෙන් ඉඳලා කළමනාකරන රැස්වීම් වල ඒ ප්‍රශ්න නගලා කරන්න. එහෙම කිසිම සෙවිල්ලක් මේ රටේ වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඊළඟ කාරණය චම්පික මැතිතුමා දැන් 2020-21 වෙද්දී විදුලි කප්පාදුවකට යන්න වෙයි බලාගාර හැදුවේ නැත්තම් ඔවුන්ගේ පුරෝකථනයට අනුව ඒ වැඩ කරේ නැත්තම් කියලා කියන මතකයක් තියෙනවා. ඒ අතරේ 2016 අවුරුද්දේ සාම්පූර් බලාගාරයේ නවතිනවා. ඇයි සාම්පූර් බලාගාරය නවත්තන්න කටයුතු කළේ? ඒක ඇත්තටම මෙහෙමනේ ඔය සාම්පූර්වල ඉතිහාසය දන්නේ නැති අය ඔය හුඟක් කතා පවත්වනවා. එතන ඇත්තට මෙගාවට් 500ක සූදානමක් නේ තිබුණේ. 1000ක් තිබුණානේ මුලින්. ඒ කියන්නේ රටට ගල්ලංගුරු බලාගාරයක් ඕනයි කියලා විදුලි බලා මණ්ඩලයේ ඉන්න පුරෝකථනය කරේ මේ 1988 දී. අපේ රටේ ඒ සඳහා අවශ්‍ය කරන මේ පරිගණක පද්ධතිය අපට ලැබුණේ 1982 දී. WASP සිස්ටම් එක කියලා. ඒක පාවිච්චි කළේ පරමාණු බලාගාර වගේ ඒවා සම්බන්ධයෙන් තමයි වියනවල ඕක දියුණු කළේ. ඔය වියන කියන එකෙන් තමයි ඔය W වගුර ඇවිල්ලා WASP එක ආවේ. එතකොට ඒකෙන් පස්සේ විදුලි ඉංජිනේරුවන්ට ලොකු පහසුවක් වුණා තමන්ගේ විදුලි ඉල්ලුම පුරෝකථනය කරගන්න. ඒ අනුව ඒගොල්ලෝ දැක්කා මහවැලි ජලාශවල ජල පරිමාවට වඩා ඒකෙන් ලැබෙන විදුලි ඒකක ගානට වඩා වේගෙන් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ග්‍රාමීය විදුලි ඉල්ලුම ශීඝ්‍ර වෙනවා. මොකද මහවැලිය හදන වෙලාවේ 130ක් වගේ තමයි රටේ මිනිසුන්ට විදුලිය තිබුණේ. නමුත් ශීඝ්‍රයෙන් රට විදුලීකරණය වෙනකොට කර්මාන්ත ඇති වෙනකොට, සේවා ඇති වෙනකොට, හෝටල් වැටෙනකොට විදුලි ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා ඊළඟට තියෙන ලාභම එක තමයි ගල්ලංගුරු බලාගාරය කියලා. ඉතින් ඒ ගල්ලංගුරු බලාගාරය මිරිස්සේ හදන්න ඕන එක. තිරිකුණාමලේ තමයි මේක හදන්න තියෙන විශිෂ්ටම තැන. මොකද 24 පෑම 365 දවසෙම ගල්ලංගුරු බාන්න පුළුවන්. වටිනා වරායක්. ඊළඟට මිරිස්, ඊළඟට ඔය පුත්තලම වගේ තැන් කීපයකට ගියා. මේ හැම තැනකම මතු වුණා විරෝධතා. විරෝධතා මතු වුණා. තිරිකුණාමලේ නම් මීට අමතරව ජනවාර්ගික ගැටලු හාගත් තත්ත්ව මතු වුණා. LTT එකේ ප්‍රහාර මතු වුණා. ඒ නිසා එතන ප්‍රශ්න මතු වුණා. මිරිස්සේ කරන්න ගිය බලාගාරය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡන්ද පොරොන්දුවක් හැටියට දීලා ජනාධිපතිවරණේ ඒක නැවැත්තුවා. එතකොට ටික දවසක් ගියාම විදුලි බල මණ්ඩලය මුලින්ම විදුලි හිඟය ඇති වුණේ අද ඊනේ 1991 දී. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ. ඒ වගේම පාඩු වෙන්න වගේ ගමන් කිරීම ආරම්භ වුණෙත් ඒ කාලේ. ඒ අර්බුදේ ඊළඟට චන්ද්‍රිකා මැතිණියගේ කාලයට ගියාම චන්ද්‍රිකා මැතිණියගේ කාලේ භයානක විදුලි අර්බුදයක් අනුරුද්ධ රත්නත්‍රේ මහත්තයාගේ කාලේ ඇති වුණා. ඇති වෙලා බලාගාර පිටතින් විදුලිය ගන්න පටන් ගත්තා මුල් වතාවට. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය නොවන පුජ්‍යලික අංශයෙන් විදුලිය මිලදී ගන්න පටන් ගත්තා. తాවකාලිකව කියලා තමයි පටන් ගත්තේ. හැබැයි ඒවා සදාකාලික වුණා අනුක්‍රමයෙන්. ඊට පස්සේ තමයි ඔය පුත්තලන් ගල්ලංගුරු බලාගාරය ඇති කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළේ. අවසාන වශයෙන්. එතකොට පුත්තලමේ තිබිච්ච ප්‍රශ්නේ තමයි 365 දවසෙම ගල්ලංගුරු බාන්න බැහැ. සුළු කාලයක් තියෙනවා වාරකම් නැති ඒ කාලයට ගල්ලංගුරු ගේන්න ඕනේ. ඉතින් එම බලාගාරය තැනීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩරෙන් දිනාගත්තේ ඉන්දියාවේ NTPC ආයතනය. ඒක රජයට අයිති ආයතනයක්. කෙසේ නමුත් 2004 වර්ෂයේදී චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති වෙලා ඉන්නකොට සුසී ප්‍රේමජයන්ත මහත්මයා බලශක්තිය ඇමති වෙලා ඉන්නකොට චීන අගමැතිතුමා ලංකාවට එනවා. චීනය ඒ කාලේ තීරණයක් ගන්නවා තමන්ගේ ආර්ථික තාක්ෂණික දැනුම අනික් රටවල් වලට දෙන්න ඕන කියන බොහොම සුබවාදී යටිතල පහසුකම් නැංවීමේ ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපේ ධනයයි දැනුමයි දෙන්න ඕන කියලා. වෙනකොට චීනය 1990 ඉඳන් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන ධනයත් උපයලා තාක්ෂණයත් අත්පත් කරගෙන. ඒ අනුව ඒ අයගේ ආධාරයෙන්ම මේක කරන්න යෝජනාවක් ගේනවා චන්ද්‍රිකා මැතිණියට. චන්ද්‍රිකා මැතිණිය යෝජනාව පිළිගන්නවා. පිළි අරගත්තාම ප්‍රශ්නයක් එනවා NTPC ආයතනයට මොකද කරන්න කියලා. ඒ අනුව තමයි NTPC ආයතනය පිටත් කර හරින්නේ තව මෙගාවොට් 1000ක් හදන්න කොහෙද? තිරිකුණාමලේ සාම්පූර් ප්‍රදේශයේ. ඒ අනුව වර්ෂ 2005 ඉඳන් සාම්පූර් බලාගාරයක් NTPC එකට ලබා දීම සඳහා කටයුතු කළා. කනගාටුවෙන් කියන්න ඕනේ ආණ්ඩුව ඒකට ලොකුවෙන් උනන්දුවෙන් වැඩ කළෙත් නැහැ. NTPC ආයතනය එහෙම උනන්දුවෙන් වැඩ කළෙත් නැහැ. මගේ කාලෙත් අපි බැලුවා ඔය NTPC ආයතනය පූට්ටු කරන්න
ජපන් මිට්සුබිෂි ආයතනයත් එක්ක ජපානය අපිට ආධාරයක් දෙන්න පොරොන්දු වුණා හබර්න ඉඳන් තිරිකුණාමලයට සම්ප්‍රේෂණ පද්ධතිය ඉදි කරන්න. යුද්ධය අවසන් වුණා. දැවන්ත විරෝධතාවයක් දෙමළ සන්ධානය කොට නැගුවා එතන බලාගාරයක් ඉදි කිරීම ගැන. පරිසරවේදීන් විශාල ප්‍රශ්නයක් මතු කළා මේ ගල්ලංගුරු බලාගාර ගැන. ඒවා ඔක්කොම අපි යම් ප්‍රමාණයකට සමහන් කරගෙන කරා. හැබැයි NTPC ආයතනයේ ඒ වැඩේ කළේ නැහැ. එහෙම හිර වෙලා තියෙනකොට තමයි ඉතාම මෝඩ තීන්දුවක් ගත්තේ ඒ යහපාලන ආණ්ඩුව. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගැන ලොකු හැදෑරීමකින් තොරව මේ බලාගාරය කැන්සල් කරලා මෙතන වායු බලාගාරයක් ස්වභාවික වායු බලාගාරයක් හදන්න. ස්වභාවික වායුවත් හොඳට ගේන්න පුළුවන් තැනක් තමයි මේ තිරිකුණාමලේ. හැබැයි අන්තිමට උනේ මේ ස්වභාවික වායු බලාගාරය කෙරුණෙත් නැහැ. ගල්ලංගුරු බලාගාරය කෙරුණෙත් නැහැ. දැන් ඒක දීලා තියෙනවා සූර්ය බලාගාරයක් කිරීම සඳහා ඉන්දියාවේ NTPC ආයතනයට ඒක ලබා දීලා තිනවා. මම හිතන්නේ එතන බලාගාරයක් තව බොහෝ කාලයකට ඉදි වෙයි කියලා. මොකද NTPC ආයතනයේ කල් ක්‍රියාව මටනම් එච්චර පැහැදෙන එකක් නෙවෙයි කියලා අවංකව කියන්නවා. දැන් මහිතන්නේ නොරොච්චෝලේ බලාගාරය හදද්දිත් ලොකු විරෝධතාව ශ්වසන අපහසුතා එනවා, චර්ම රෝග හැදෙනවා, එහෙම කියලා විරෝධතාව. හැබැයි නොරොච්චෝලේ නොහැඳුවා නම් විදුලි කප්පාදුව දැන් සෑහෙන වැඩි වෙන්න තිබුණා. හැබැයි සාම්පූර්වල තත්වෙත් මම හිතන්නේ පුනර්ජනනීය බල ශක්තියට යනවා කියන අදහසින් 2016 යහපාලන ආණ්ඩුව සාම්පූර් බලාගාරය නැවැත්තුවා. ඒක අදහස කිව්වේ ඒක. එතකොට ඒ කියන්නේ ඔබතුමාලටත් මැදිහත් වෙලා ඒක කරගන්න බැරි වුණා ඒ වෙලාවේ නවත්ත ගන්න හරි ඒක නෑ. අපි කිව්වා නමුත් ඉතින් මෙහෙමනේ මේ රටේ ඔය තියනවානේ මේ පරිසර වේදීන් කියලා ගත්ත කිසිම තොරතුරක් දන්නේ නැති අය ඇවිල්ලා මැදිහත් වෙලා මේ සමාජයේ මහා කැළඹිල්ලක් හදනවනේ. හරි ඔය මේ කාබනික ගොවිතැන ගැන ඇති කළේ මහ පිස්සුවක්. අර MCC ගිවිසුම ගැන ඇති කළේ මේ රටේ මහ පිස්සුවක්, උමතුවක්, පට්ටපල් බොරුවක්නේ. ඔය MCC එකට උපවාස කරපු අය, ඕකෙන් ඇමරිකන් කොලොනියක් හැදෙනවා කියපු අය මතක තියාගන්න ඕනේ. මම මේ රටේ ජනතාවට කියන්නේ ඔය ගිවිසුමේ ප්‍රධානම දේ තමයි අවිස්සාවේල්ලේ සිට පැල්මඩුල්ලට ලේන් 4ක පාරක් හදන එක. අද ඒ තදබදෙන් රත්නපුරේ දක්වා යන හැම මිනිහෙක්ගේම සාපය ඔය උපවාස කරපු. ඒ වගේම මේකට එරහිව පට්ටපල් බොරු පතුරවපු දේශපාලකයින්ට යන්න ඕන. අපි මේ වගේනේ. ඊට පස්සේ බලන්න කාබනික ගොවිතැන ගැන මවපු පට්ටපල් බොරුව මේ රටේ කුෂිකර්මාන්තයේ බිමට දාලා අපි අද මිනිස්සු බඩගින්නේ මන්ද පෝෂණේ වැටෙන තැනට පත් කළානේ. ඒ වගේ තමයි ඔය ගල්ලංගුරු බලාගාර ගැනත් කිව්වේ. ඕවා ගැන හොඳ හැදෑරීමක් කරලා තියෙනවා අපි. ඕය නිකුත් වෙන විමෝචනය ගැන අපි හොඳට දන්නවා. ජාත්‍යන්තර ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දන්නවා. මම බොහොම පැහැදිලිව කියනවා ලංකාව ගල්ලංගුරු බලාගාර විධිමත්ව පාලනය කරන්න විදුලි බල මණ්ඩලය අපොහොසත් වුණා වීමෙන් ප්‍රශ්න මතු වුණා නොරොච්චෝලේ. එහෙම නැතුව අපි පාලනය කරන කාලේ කිසිම ආකාරයක ගැටලුවක් ඔය නොරොච්චෝලේ සිද්ධ වුණේ නැහැ. මම එතනින් ඉදිරියට තවදුරටත් අපි මේ පිළිබඳව කතා කරනවා. ඒ අතර අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්න ඕනේ. පාටලි චම්පික රණෝක මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. කෙටි විරාමයක් දෙන්න ඉතා ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග පාටලි චම්පික රණෝක මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ යෙදিলা ඉන්නේ. එතුමා ඒ වගකීම් දරපු ඒ පිළිබඳව අදහස් දක්වන දැනුමක් සහ කැමැත්තක් තියෙන විෂය සම්බන්ධයෙන් අපිට බලපාන ප්‍රධාන කාරණාවක් විදුලි කප්පාදුව බලාගාර ඉදි නොකිරීම මෙවැනි කාරණා එක්ක අපි ඉස්සරහට ගියේ. අර ඔබතුමා කිව්වා මේ MCC එපා කියලා උපවාස කරපු අයට ඒ අහිමිවීමේ ශාපය ඔවුන්ට බැර වෙනවා කියලා. දැන් මේ හැබැයි MCC සම්බන්ධයෙන් ලොකු විරෝධයක් සමාජයේ ඇති වුණා. ලෝක උදාහරණ ගත්තා ඇමරිකාවේ මැදිහත් වීම. දැන් මේ එවැනි තත්ත්ව ඒ කියන්නේ අපි හරි තීරණ ගන්නවද, ඒ තීරණ වලින් බලපෑමක් වෙනවද කියන සාධක බලලා මේ තැන් වලට එන්න ඕන එකක් MCC. දැන් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලදී මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරනවට විරුද්ධ වෙච්ච බොහෝ පිරිසක් දැන් ඒකට එකඟ වෙලා තියෙනවා, අනුකූල වෙලා තියෙනවා. හැබැයි අපි ඊයේත් දැක්කා හිටපු අමාත්‍යවරයෙක් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලලා තිබුණා. කියන්නේ MCC උමතුව පස්සේ යන අය මට ඒක හරියට මතක නැහැ. ඊට විරෝධී අදහසක් දක්වලා තිබුණා. දැන් මේවා අපි මේ සමාජයේ මතු කරන වගේ බටහිර ජාත්‍යන්තරය අපිට වින කරනවා කියන තැනට එහා යන වටිනාකම් මේ ඇතුලේ තියෙනවද? MCC සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ මෙහෙමනේ ඇමරිකා එක්සත් ජනපදය බොහෝ දුරට ලෝකේ රටවල් වලට ඒගොල්ලන්ගේ ආධාර ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන රටක් නෙවෙයි.
ඒගොල්ලෝ බොහෝ රටවල් වලට උපකාර කරන්නේ ඒගොල්ලන්ගේ වෙළඳපොළ විවෘත කිරීමයි. හැබැයි ඒගොල්ලෝ බොහෝ කාලයකට කලින් එහෙම කළා. දැන් උදාහරණයක් ඇටියට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ ගොඩනගා ගැනීම සඳහා ඒගොල්ලෝ මාෂල් සැලැස්ම කියලා එකක් ඉදිරිපත් කළා. දවන්ත මුදලක් යුරෝපයේ නැවත ගොඩනැගීමටත් කරා. ඒ වගේම යුරෝපයට ඇමරිකානු වෙළඳපොළ විවෘත කළා. ඒක තමයි ඒගොල්ලෝ කරපු ප්‍රධාන දේ. ඊළඟට මැක්ආතර් සැලැස්ම කියලා එකක් ජපානයට ඒ වගේම කොරියාවට ශාන්තිකර සාගරයේ රටවල් වලට නැගිටීම සඳහා වෙනම සැලැස්මක් කළා. නමුත් පොදුවේ ගත්තාම ඇමරිකා එක්සත් ජනපදය එහෙම දෙයක් ආසියාවේ දකුණු ආසියාවට හෝ අප්‍රිකාවට හෝ දකුණු ඇමරිකාවට කළා නැහැ. ඔවුන්ගේ සමාගම් ගිහිල්ලා ගල්ලංගුරු හාරලා ඇති, දියමන්ති හාරලා ඇති, රත්තරන් හාරලා ඇති, තෙල් හාරලා ඇති. නමුත් ආයෝජන කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කරගත්ත බැරක් ඔබාමා ජනාධිපතිතුමා විශේෂයෙන්ම පිවොටින් ඒෂියා කියලා වැඩපිළිවෙලක් හැදුවා. මොකද ඔවුන් දැනගත්ත මේ ආසියාවේ වැදගත්කම. සමහර ඔබ පිළිගන්න ජෝර්ජ් බුෂ් බලයට එනකොට ඔහුට ඉන්දියාවේ අගමැති කවුද කියලා කියාගන්න බැරි වුණා. ඉන්දියාව කියලා රටක් තියෙනවද කියලා දන්නේ නැහැ. අර සාරා පේලින් ඡන්දය ඉල්ලන වෙලාවේ නියෝජ්‍ය ජනාධිපති ධූරය සඳහා එතුමිය ආඩම්බරෙන් කියපු දෙයක් තමයි මම පට පාස්පෝර්ට් නැහැ, මට ලෝකේ යන්න දෙයක් නැහැ, ඇමරිකාව තමයි විශ්වය කියලා. මේ තමයි ඒගොල්ලන්ගේ ආකල්පය තිබුණේ. දැන් මේ ආකල්ප ගොඩක් වෙනස් වෙලා, ලෝකේ ගොඩක් වෙනස් වෙලා, එහෙම ඇති වෙලා තියෙන තත්ත්වය තුළ තමයි ඔය මිලේනියම් චැලෙන්ජ් කියන එක ආවේ 2000 ඉඳන් ආපු අදහසක් වර්ධනය වෙලා 2015 පස්සේ අපේ රටටත් ආවේ. අපේ රටේ තමයි ඉන්දුනීසියාවේ, නේපාලේ මේ හැමතැනම තියෙනවා මේක. ඒක ආධාරයක්. ඒතකොට ඒ ආධාරයට අවශ්‍ය යෝජනා මොනවද කියලා මේ ලංකාණ්ඩුවෙන් තමයි ඒගොල්ලෝ ඇහුවේ. ලංකාණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ වලට කිව්වා ඉදිරිපත් කරන්න කියලා. අපිත් ඉදිරිපත් කළා. අපේ අමාත්‍යාංශයේ මහනගර අමාත්‍යාංශයෙන් අර සහසර කියන කාඩ් පත ඒ වෙනකොට ඒක සාර්ථකව ජනාධිපති කාර්යාලයේ මයිටිපාල් සිරිසෙන් මැතිතුමාගේ මැදිහත් වීමෙන් කරපු ඒ ක්‍රියාවලිය එක සාර්ථකව මහනුවර ක්‍රියාත්මක කළ අඩුපාඩුකම් අපිට වැටහිලා තිබුණා. පොදු ප්‍රවාහනයට කාඩ් පත. බස් එකේ යන්න, කෝච්චියේ යන්න, ආසන තියනවද නැද්ද කියලා දැනගන්න. ඒ වගේම විශේෂයෙන්ම බස් ප්‍රවාහනයේ විධිමත් කළා. පාඩු නොලබන තැනට අයිතිකාරයත් පත් කරගෙන සේවාවත් හොඳින් සපයලා දෙන ක්‍රියාවලිය. මේ නුවර පයිලට් ප්‍රොජෙක්ට් එක හොර කරානේ. ඒක කරා මාස 3ක් තිස්සේ කරන්නේ ඔය මහාචාර්ය අමල් කුමාර ගේලා ඔය ලසන් තලගේ වන්න මහත්තයා හැම දන්නවා. ඒ කට්ටිය කරා. ඒක බොහොම සාර්ථකයි. ඒක එරික් වීරවර්ධන බොහොම එතුමාලා එහෙම හුඟක් මහන්සියෙන් මේක කළා. එතකොට ඒ ව්‍යාපෘතිය මුළු රටේම විශේෂයෙන් බස්නාහිර පළාත කිරීම තමයි අපි යොදාගත්ත දේ. ඉතින් ඕක කාට හරි කියන්න පුළුවන් මේ සහසර කියලා කාඩ් පතක් එනවා. මේකේ CIA එකට යනවා තොරතුරු. ඊට CIA එක මේකෙන් මේවා කරනවා කියලා මේ රටේ ඉන්න අර මුද්ද බයියෝ රවට්ටන්න මේ බුද්ධ බයි දේශපාලකයෝ ඕන දේවල් කියන්න පුළුවන්. ඊළඟට ඉඩම් අමාත්‍යාංශයෙන් තිබුණා මේ විම්සාවිය කියලා එකක්. ඒ විම්සාවියට ඔප්පු දෙන්න තිබුණා 11 ලක්ෂයක්. අවුරුදු 4ක් තිස්සේ දීලා තිබුණේ 65000යි. එතකොට කොච්චර කාලයක් ඇද්දුවට ඔප්පු ටික දීලා ඉවර කරා. නිසා ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක දැම්මා. මහා මාර්ග අමාත්‍යාංශයෙන් ව්‍යාපෘතියක් දැම්මා. අධිවේගී මාර්ගය හදන්න අපහසුයි රත්නපුරේ දක්වා. ඒ නිසා අපි මේක 4 ලේන් කරමු. ඒකට තමයි මේකෙන් 70%ක් වියදම යන්නේ. මේ දීපු ආධාරයෙන් 70%ක් යන්නේ අවිස්සාවේල්ලේ සිට පැල්මඩුල් වලට 4 ලේන් පාරක් හදන්න. ඊළඟට අපි යෝජනාවක් දැම්මා මහා මාර්ග අමාත්‍යාංශයත් එක්ක එකහුව වෙලා ප්‍රවාහන අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන මේ වටර් රවුම් ගැලපෙන්නේ ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙනවා කොළඹ නගරයට එන ප්‍රධාන වටර් රවුම් 50 පිළිල් කරන්න. ඕක තමයි MCC. තව ආයතනක් දැම්මා ඒවා පිළිගත්තේ නැහැ. ඒ ආයතනවල ගිය අය ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීමේ හැකියාව ඒත්තු ගැනීමේ හැකියාව මත මේ ව්‍යාපෘති ටික පිළිගත්තා. මේකට මොකද කළේ? අර මේ රටේ බුද්ධිමතුන් 3000ක් එක්කහුව වෙලා රටේ ආර්ථික කොරිඩෝව බවට කොළඹ සිට තිරිකුණාමලයට අඳුනාගත්තා. ඒක වැටක් ගැහුවා කියලා මෝඩ වෛද්‍යවරයෙක් මේ රට විනාශ කරපු තක්කඩියෙක් හිරේ ඉන්න ඕන කෙනෙක්. ප්‍රධාන ක්‍රියාවලිය කළා. ඊළඟට ටියුෂන් ගුරුවරයෙක් අදටත් බොදු වැඩිවන දෙසනවා. මේගොල්ලෝ ගෙනාව මතය. ඒකට මේ රටේ කපටිම දුෂ්ටම දේශපාලකයෝ කීප දෙනෙකුත් මැදිහත් වෙලා සීගිරියට යන්න වීසා ගන්න වෙනවා. ඇමරිකන් හමුදාව ගොඩ බහනවා. මේ ඉන්නේ වැටමාර ගලවන්න නෙවෙයි කියලා දොස්තර නෝන කෙනෙකුත් ඇවිල්ලා ඉදිරිපත් වෙලා පට්ට වංචාවක් කළා. මතක තියාගන්න මේ වංචාවට මුල් වෙච්ච ජනමාධ්‍ය තිබුණා. ඒ වංචාවට මුල් වෙච්ච කෙනා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වෙලා මුලින්ම ඇමරිකන් තානාපති නියෝගයෙන් ඉච්ච එතෙන්ට. තිරිකුණාමලට ගිහිල්ලා මොකද කිව්වේ? ඔල්කොට් තුමාගේ රටෙන් මේ ආවේ කියලා කිව්වා. දැන් ඇමරිකාවේ CIA නෙමෙයි ඔල්කොට් තුමාගේ රට. මේ රටේ බෞද්ධයෝ කියන්නේ මෙන්න මේ වගේ රවට්ටන්න පුළුවන් කට්ටියක් කියලා මේගොල්ලෝ හිතන් ඉන්නේ. ඇමරිකන් මිෂනාරින් ගොඩ බැහැලා
අපිට සීගිරිය නැති කල්ලා අපට රුවන් ඇලිසෑ නැති කල්ලා ජයසිරි මහබෝධී නැති කල්ලයි කියලා මරහඬ දීලා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඊට පස්සේ ඇමරිකන් තානාපතියෝ මරන් ගිහිල්ලා කියනවා ඔල්කොට්තුමාගේ රටෙන් ආවේ කියලා. මේ වගේ මිනිස්සුන්ව රවට්ටපු සිංහල බෞද්ධකම මේ විදිහට තුච්ච විදිහට පාවිච්චි කරලා තමයි මේක කඩා කප්පල් කරේ. ඒකයි මම කියන්නේ. ඒක දැන් අපිට නෑ. ඇත්තටම ඔබ කියන විදිහට ඊට එහා ගිය වැඩපිළිවෙලක් නැද්ද? මම කියන්නේ වැඩපිළිවෙලක් නෑ. දරුණු හඬක්. ඒ කියන්නේ රටේ පිළිගත් විද්වත් කියන්නේ කවුද? මේගොල්ලෝ කවුද? ඔය විද්වත් කියන අය. ඔය විද්වත් කියන අයගේ උපදේශ වලින් කරපු එකක් කරානේ ඔය කාබනික ගොවිතැන කියලා පිස්සුවක්. හරි? කාබනික ගොවිතැන කියලා එක පිස්සුවක් කළා මේ රට නැති කළානේ. මේ රටේ ජනතාව බඩගින්නේනේ. අද හරිනම් මේගොල්ලන්ව ජනතා අධිකරණය ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ බොරුවලට. ඒ කියන්නේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් මේ විදිහට මිනිස්සු රවට්ටපු අයට ආයි රවට්ටන්න ඉඩ දීලා තියෙනවා. නිසා මේ රටේ නීතියක් ගේන්න ඕනේ අමූලික බොරුවක් කිව්වට පස්සේ ඔව් අර උසාවියට අපහාස කළා වගේම ඔවුන්ට දඬුවම් දීමේ ක්‍රියාවලියක් දේශපාලන වශයෙන් විතරක් නෙවෙයි නීතියෙනුත් දඬුවම් දීමේ ක්‍රියාවලියක් කරන්න ඕනේ. ඔබ කියන්නේ ඒක රටට ලැබෙන්න ගිය වටිනා අවස්ථාවක් අපට අහිමි වුණා කියන එක නිකන් හම්බෙච්ච සල්ලි. දැන් ඊළඟට දැන් මේ ජාත්‍යන්තර භූදේශපාලනික තරගයේ අපි අර ගිරේට අහුවෙච්ච පොවක් ගෙඩිය වගේ වෙලා. දැන් ඊයේ දවසේ හොඳම උදාහරණය හම්මන්තොට වරායට ආපු චීන නැව අපි නොමැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියනවා. නමුත් සමහර වෙලාවට අපි රටවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි දැක්කේ චීන නැව හම්මන්තොට වරායට ආවට පස්සේ ඇතැම් දේශපාලන නායකයින් ඒ වෙනුවෙන්ම පෙනී ඉඳලා කටයුතු කළා. තව අය ඉන්දියානු විරෝධයට පක්ෂ විදිහට තමන්ගේ මතවාද ඉදිරිපත් කරා ප්‍රකාශ විදිහට. ඉතින් දැන් මෙවැනි කණ්ඩායම් එකට එකතු වෙලා අපි කොහොමද නොබෙද පිළිවෙතක ඉස්සරහට යනවා කියලා කියන්නේ? ඔබ ඒ සම්බන්ධයෙන් දරන අදහස මොකක්ද? මේමයි අපි අර ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමා පහුගිය කාලේ එතුමා ගියා රුසියාවටයි යුක්‍රේන්ටයි දෙකටම. ඔව් වැදගත් ප්‍රකාශයක් කරා. මිලියන් ෆ්‍රෙන්ඩ්ස් zero enemies. ඒ කියන්නේ දසලක්ෂයක් මිත්‍රවරු 0යි සතුරන්. මේක අපේ ප්‍රතිපත්තිය වෙනවා. කිසිම කෙනෙක් සතුරු කරගත යුතු නැහැ. විශේෂයෙන්ම අපිට වැදගත් රටවල් කීපයක් තියෙනවා. 1 ඉන්දියාව, 2 චීනය, 3 ජපානය, 4 ඇමරිකා එක්සත් ජනපදය. අපි මේ අමාරුවෙන් ගොඩ යාම සඳහා අපට තියෙන මූලිකම රටවල් 4 මේ 4. ඇමරිකා එක්සත් ජනපදය තමයි අපේ වෙළඳපොළ සහ බටහිර යුරෝපය. ජපානය, චීනය, ඉන්දියාව කියන්නේ අපිට ආධාර කරපු රටවල්. ඒ නිසා මේ රටවල් එක්ක මොනම ආකාරයේ ගැටීමකටවත් අපි ආයුතු නෑ. මේවා මිත්‍රත්වයෙන්ම අර zero enemies කියන தত্ত্বය යටතේම පවත්වා ගත යුතුයි. ඒක තමයි මැතිනියගේ නොබැඳ පිළිවෙතේ තිබුණේ. 2 අපි වරායවල් හදලා තියෙන්නේ නැව් වලට සේවා සපයන තමයි. ඒක අපේ වරායකට අපේ වරාය ආදායම කියන්නේ මොනවද ඉතින්? නැව් වලට සේවා සපයන. දැන් මේ ළඟදී පාකිස්තාන යුද නැවක් ආවේ ෆ්‍රිගේට් එක. අපි සේවා සපයන. ඉන්දියාවෙන් නැවක් ආවම අපි සේවා සපයන. ඇමරිකාවෙන් නැවක් ආවම සේවා සපයන. ඒක තමයි අපේ කාර්යභාරය. එතකොට මේවා පිළිබඳව සැකමුසුතන් ඇති වෙන එක වැළැක්වීමට කටයුතු කරන්නේ කවුද? ආරක්ෂක අමාත්‍යාංශය. විදේශ අමාත්‍යාංශය. ඒතර ආරක්ෂක අමාත්‍යාංශයට මේක නිකන් හිටියඩියාව නෙවෙයිනේ. මේ නැව තමන් පැමිණෙන බව මාසයකට හමාරකට කලින් දැනුම් දීලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයට. ඒතර ආරක්ෂක අමාත්‍යාංශය බලන්න ඕනේ මේ නැව මොකද්ද? මේකෙන් කරන කටයුත්ත විද්‍යාත්මක කටයුත්තක්ද? ඊළඟට මේක ලංකාවට එන්නේ මොකටද? තෙල් ගන්නද, කෑම ගන්නද, වෙන වැඩකටද? මොකද්ද මේකේ අරමුණ? ඊළඟට විද්‍යාත්මක කටයුත්ත නම් ඒ කවර විද්‍යාත්මක කටයුත්තක්ද? ඔත්තු සේවා කරගන්න මේකෙන් හැකියාව තියෙනවද? මොන වගේ ඔත්තු බැලීම්ද මේකෙන් කරන්න පුළුවන්? කියන මේවා ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. කටයුතු කරලා ඕනේ අවසරය දෙන්න. එහෙම නැතුව මේක එකපාරටම අවසරය දීලා ඊට පස්සේ කියනවා එන්න එපා කියලා. ඒකට ඒක අර රටට කරන ලොකු අවමානයක්. ඉතින් ඒක නිසා මෙහි ප්‍රධාන වරදකරු ආරක්ෂක අමාත්‍යාංශය. එහි ලේකම්. මොකද ඒ කාලේ පහුගිය කාලේ ජනාධිපති රටින් පලා ගිහිල්ලා එහි කිසිම තැනක් තිබුණේ නැහනේ. ඉතින් මන් දන්නේ ඒ වගේ අර්බුදයක් හැදුවට පස්සේ කොහොමද ඒගොල්ලෝ මේ පදවිවල ඉන්නේ කියලා. ඊට පස්සේ චණ්ඩිකමට කියනවා આવොත් අපි ගහනවා කියලා. එලවලෝ ගහනවා කියලා. හරි. ඉතින් මේ වගේ පච වැඩ වලින් තමයි තියෙන්නේ. අනිත් එක මේවා ඊට පස්සේ අපි දන්නවා ලෝකේ භූදේශපාලනික ගැටලුවක් තියෙනවාද. තායිවානය සම්බන්ධයෙන් ඇමරිකාවයි චීනය අතර බලගතු ගැටුමක් තියෙනවා. ඒ වගේම ලඩාක් ප්‍රදේශයේ කාශ්මීරයේ හා නැගෙනහිර ඇසෑම් ආදී ප්‍රදේශවල මොනවාද දේශ සීමා ගැටලු මත චීනයයි ඉන්දියාවයි අතරේ ලොකු ගැටුමක් තියෙනවා. ඒ වගේම
රුසියාවයි ඇමරිකා එක්සත් ජනපදය අතරේ ලොකු ගැටලුවක් තියෙනවා යුක්‍රේන ප්‍රශ්නය හා නේටෝ සම්බන්ධයෙන්. එතකොට ඇමරිකා එක්සත් ජනපදයයි ඉන්දියාවයි ජපානයයි ඕස්ට්‍රේලියාව එක්කහු වෙලා ක්වඩ් කියලා චතුර්විධ යුද දේශපාලනික සන්ධානයක් හදලා තියෙනවා. ඕකස් කියලා තව එකක් හදලා තියෙනවා ඉන්දියාව නැතුව අනික් අය එක්කහු වෙලා. එතකොට මේවායේ අරමුණ ඉතා පැහැදිලි. මේවායේ අරමුණ වැඩෙන චීනයේ බලය පාලනය කිරීම. පැසිෆික් සාගරයේ එහෙම නැත්නම් ඉන්දියානු සාගරයේ. එතකොට ඊළඟට චීනය නිකන් ඉඳලත් නැහැ. චීනයත් තමන්ගේ මිතුරු රාජ්‍යයන් හදාගෙන තියෙනවා. චීනය හා රුසියාව කියන මහා රාජ්‍යයන් දෙක යුද්ධ දේශපාලනික ආර්ථික අතින් මෙහෙම එකතු වෙලා තියෙනවා. රුසියාවේ තෙල් ගෑස් අද චීනයට යනවා. දැන් යුරෝපයේ දොරවල් ලැබුවයි කියලා රුසියාවට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පාකිස්තානයේ චීනයත් එක්ක ඉතා සමීප සම්බන්ධතා පවත්වගෙන යනවා. ඒ වගේම ඉරානය කියන ලොකු රට. ඒ රට ඇත්තටම අතිශය වැදගත්. මොකද රුසියාවේ තෙල් අරාබි මුහුදට එහෙම නැත්නම් ගල්ෆ් මුහුදට එහෙම නැත්නම් ඉන්දියන් සාගරයට ගේන්න තියෙන එකම මාර්ගය වැටලා තියෙන්නේ ටෙහෙරානය හරහා. ඒකට මේ රටවල් වල දේශපාලනය අපි කවුරුත් දන්නවා. එතකොට මේ හැම රටක්ම අපිට වැදගත්. මේ හැම රටක්ම අපිට වැදගත්. අපිට උදව් කරලා තියෙනවා, අපිට සතුරුකම් කරලා තියෙනවා. අපි වැරදි පාරේ ගියොත් ජයවර්ධන ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ පසුපස යන්න ගිහිල්ලා ඉන්දියාවෙන් අපිට ප්‍රතිප්‍රහාරයක් එල්ල වුණා. අවුරුදු 30ක් අපිට දරා ගන්න බැරුණා මේ යුද්ධේ. ඉතින් ඒ නිසා අපි මේ වැදී මේ එක පැත්ත අරගෙන ඉන්දියාව විරෝධතාවයක් පළ කළ පමණින් ඉන්දියාව පැත්තට හුරේ දාන්න, ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධතාවයක් පළ කළ පමණින් ඇමරිකාවට හුරේ දාන්න, චීනය මොකක් හරි කළාම චීනයට හුරේ දාන්න, මේවා ඇවිල්ලා ඉතින් මේ අන්තේවාසික දේශපාලනය, මේ රටට කරන දේශපාලනයක් නෙවෙයිනේ. මේ රටට ආදරේ අය ඕවා කරන්නේ නැහැ. රටට ආදරේ අය මේ අවස්ථාවේදී බුද්ධිමත්ව හැසිරෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ලංකාවේ ඔය වරායේ ඔය නැව තියෙනවා නම් ඒ ගැන අපේ නාවික හමුදාවේ මතය පළ කළ තිබුණා. මම ඒක විශ්වාස කරනවා. එහෙම උත්තු බැලීමේ ක්‍රියාවලියක් වරාය තුල සිදු වෙන්නේ නැහැ කියලා. ඒක අපි ඉන්දියාවට දැනුම් දීලා ගන්නවා. ඉතින් ඉන්දියාවේ ප්‍රධානම බලගතුම විරුද්ධවාදියෙක්නේ පාකිස්තානයේ. ඒක යුද නැවක් ආවනේ කොළඹට. ඒකට ඔහොම විරෝධයක් ආවේ නැහනේ. ඉතින් මං කියන්නේ මේවා සම්බන්ධයෙන් අර අන්තේවාසික අර වඳුරු අර වලිගේ ගිනි තියාගෙන හනුමලා වගේ වඳුරු නැවත නැවතත් මිනිසුන්ගේ මේ හැඟීම් ඇවිස්සීමට ප්‍රකෝපකාරය කළා. මේ රටේ ඇත්ත ප්‍රශ්නේ බංකොලොත් රට. මේ බංකොලොත් භාවයෙන් මිදෙන්න අපිට ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ තරමක් දුරට රුසියාව මේ ඔක්කොම ඕන. එහෙම තිබියදී මේ කුලප්පු කිරීම කළා, මේ මහජනයාගේ ලේ කුපිට කරලා මේවා නොමගැවීමට කටයුතු කරන්නේ අර හනුමලා. මේ හනුමලා තමයි 2019 මේ රට ගිනි තිබ්බේ. දැන් මේ අපි මේ මොහොතේ කතා කරන උත්තරයක් නැති ප්‍රශ්නයක් අර ඔබතුමා මතු කරපු කාරණයක් එක්ක මම අහනවා. රුසියාව කැමති වුණේ නැහැ Tamanට තර්ජනයක් වෙන්න යුක්‍රේනයේ එහා කෙරවලට රුසියාවේ දේශ සීමාවට ගෙනල්ලා නේටෝව හේතු කරනවට. ජේ.ආර්. ජනාධිපතිතුමා ඇමරිකාවට ලං වෙනකොට ඉන්දියාව ඒකට අකමැති වුණු නිසා අවුරුදු 30ක අපිට හම්බ වුණ තෑග්ග මොකද්ද කියලා ඔබ උදාහරණයට අරගත්තා. පහුගිය කාලේ හැසිරීම නිසා සමහර තැන්වල ඇහිලා තියෙන ඒවා කොහෙවත් ඔප්පු කරලා නැහැ. පාස්කු ප්‍රහාරයත් එවැනි සිද්ධියක් එක්ක ඇති වුණා වෙන්න පුළුවන්ද? ඒ ගැන ඇත්තටම ඔය පාස්කු ප්‍රහාරයේ සිදුවීම ගැන පැවැත්වපු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පැවැත්වපු ආරක්ෂක මණ්ඩල රැස්වීමට මමත් සහභාගී වුණා. එදා නිලන්ත ජයවර්ධන DIG මහත්තයා අපට ලබා දුන්න ප්‍රසන්ටේෂන් එකක් මේ ක්‍රියාවලිය ගැන. මේ ගැන ලියවිච්ච පොතපත ඒ වගේම විශේෂයෙන්ම අර මමත් සුවිශේෂී සාක්කයක් ලබා දුන්නා පාස්කු සිද්ධියට. අපේ සාක්කය හැබැයි ඔය පිටු ගානක් තියෙන ඒ වාර්තාවේ නැහැ. මෙතන තාමත් නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි කණ්ඩායම් 3ක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි. එකක් දෙමටගොඩ, දෙහිවල ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක වෙච්ච විදේශ රටවල් වලට නිතර ගිහිල්ලා සංක්‍රමණය වෙච්ච උගත් ඉහළ ගණයේ ධනයක් තීච්ච කොටින්ම කිව්වොත් BMW වල යන එන අර ජෙට් සෙට් වර්ගයේ අන්තවාදී කණ්ඩායම්. ඊළඟට තව පිරිසක් ඔය ඩුබායි ආදී රටවල් වලට සේවයට ගිහිල්ලා ඒහෙදී ඔය පැලස්තීන ප්‍රශ්නය, සිරියාවේ ISIS ව්‍යාපාරය ගැන එහෙම දැනගෙන ඒ මගින් රැඩිකල් අන්තවාදීන් බවට පත්වෙච්ච කණ්ඩායමක්. ඒගොල්ලෝ මාවනැල්ල, කුරුණෑගල, පුත්තලම ආදී ප්‍රදේශවල හිටපු කණ්ඩායම. අනිත් පිරිස තමයි තෞහිද් ජමාත් ව්‍යාපාරය ලංකාවේ ඇති කළා
ඇති කල්ලා මාලිගාවත්තෙන් ඇති වෙලා ඒක රට පුරාම පැතිරී ගියා. ඒක සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අභියෝගයක් තර්ජනයක් හැටියට ගුටි ගහ ගන්න තැනක් බවට මරා ගන්න තැනක් බවට පත් වුණා. ඒක ගැන අනික් සමාජයේ එච්චර දැනන් හිටියේ නෑ. නමුත් ඒ සිදුවීම වුණා. ඒ අයගේ කාත්තන්කුඩි බල ප්‍රදේශයේ ඇති වෙච්ච කණ්ඩායම. ඒවා ගැන විධිමත් දැනීමක් විධිමත් ආකාරයක මං හිතන්නේ ඒ පිළිබඳව නායකයෝ කවුද සහරාන් කවුද කවුද තවුහිද් ජමාත් ව්‍යාපාරයේ ව්‍යාප්තිය මොකක්ද කියන එක ගැන ලංකාවේ බුද්ධියංශ දැනන් හිටියා. බුද්ධියංශ වල ඇතැම් ඇත්තෝ විවිධ අවස්ථාවල අපිටත් ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. හැබැයි 2015 විතර වාර්තා වුණා කුරුණෑගල ප්‍රදේශයේ පුජ්‍යලයේගේ මරණයක් සිරියාවේ. ඊට පස්සේ තමයි ඒකත් මේ විදේශ ඔත්තු සේවයක් අපිට වාර්තා කළාට පස්සේ මේ ලාංකිකයෝ පිරිසක් 45ක් විතර මේ සිරියාවේ සටන් කරමින් ඉන්නවාය ISIS එකත් එක්ක කියන එක දැනගත්තේ. ඉතින් එතකොට මේ වගේ දේවල් පිළිබඳව එහෙම එකක් තිබුණා. මෙතන මට තියෙනවා සැකයක්. මෙතන ඉන්නවා බ්ලොග් එකක් පවත්වාගෙන ගිය පුජ්‍යලයක් අබු හින්ද් කියලා. ඒ අබු හින්ද් කවුද? අබු හින්ද් චරිතයක්ද? ඇත්තටම භෞතිකව එවැනි පුජ්‍යලයක් ඉන්නවද? එතකොට ඒ අබු හින්ද් එහෙම නැත්නම් කිසියම් සංවිධානයක් විසින් මෙවැනි අන්තවාදී පිරිස් ආකර්ෂණය කර ගැනීම සඳහා හදපු බ්ලොග් එකක් ව්‍යාජයක්ද? මේ ප්‍රශ්නය විසඳ ගන්න තාක්කල් බුද්ධියංශ මේකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අබු හින්ද්ගේ බ්ලොග් එක හරහා තමයි අර කණ්ඩායම් තුන එකට එකතු වෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ භෞතිකව එකතු වෙන්නේ. භෞතිකව එකතු වෙලා මේ නවසීලන්තයේ ප්‍රශ්නයකට හොඳේ බොදු බල සේනා ප්‍රශ්නයක් අරකම් මේක නෙවෙයි නවසීලන්තයේ ප්‍රශ්නයකට ලංකාවේ මේ ප්‍රහාරයන් දියත් කරන්න. ඉතින් ක්‍රයිස්ට්චර්ච් සිද්ධිය. ඔව් ක්‍රයිස්ට්චර්ච් මුස්ලිම් පල්ලියේ කරපු ඒ සාපරාධී ඝාතනයට විරෝධය පළ කිරීම සඳහා. ඒ වගේම මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ වගකීම ISIS සංවිධානය විසින් බාරගන්නේ කියලා කියන්නේ බුද්ධියංශේ බණ්ඩාර කියලා සාජන් කෙනෙක් පොඩි සහරාන් කියලා මාතලේ හිටපු පුජ්‍යලයකට කෝල් එකක් දීලා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒක ලංකාවේ රහස් පොලිසියේ හිටපු ප්‍රධාන පරීක්ෂකයා වෙන ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ඒ දියුරුම් ප්‍රකාශයේ තියෙනවා. ඒක කවුරුවත් නැහැයි කියලා මේ වෙනකන් කියලා නැහැ. ඉතින් ඒක නිසා දැන් අද බලන්න අද ඒ වෙනුවෙන් නඩුවක්වත් නැහැනේ. මේක නිකන් පූජි ජයසුන්දර මහත්තයයි මේ හේමසිරි ෆර්නෑන්ඩෝටයි නඩු පැවරුවා. නමුත් අවසානයේ ඔවුන්නේ නඩුවෙන් නිදහස් වුණා. දැන් ඒතකොට මේකට කවුරුත් නැහැ. ඉතින් මම කියන්නේ මේවා බරපතල ප්‍රශ්න. ඇත්තටම ලංකාවේ පාස්කු ප්‍රහාරයේ අපරාධමය වගවීමක් නිලධාරීන්ට තියෙනවා. මම දන්නේ නැහැ දේශපාලකින්ට කොයිතරම් දුරට තියෙනවද කියලා. ඒක ක්‍රියා කළ යුතුයි. ඒ වගේම තමයි ලංකාව බංකොලොත් කිරීම ගැන. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම ගැන මේ රටේ භාණ්ඩාගාර ලේකම්ලා මුදල් අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ඒ වගේම මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ නිලධාරීන් සම්බන්ධව අපරාධමය වරදක් තියෙනවා. ලංකාව මේ අරගලකාරයෝ පස්සේ දුවන ඇඳේ බුදිය ගත්ත එක හොයනවා. හැබැයි රට බංකොලොත් කරන්න විශේෂයෙන්ම අපි 2002 සම්මත කරපු ෆිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක උල්ලංඝනය කරමින් රටේ ණය බර වැඩි කරන්න කටයුතු කරපු PB ජයසුන්දරට හෝ සජිත් ආටිගලට හෝ එතන ඉන්න අනික් කිසිම නිලධාරියෙකුට හෝ මේ වෙනකන් කිසිම නඩුවක් පවරලා නැහැ. ඒ වගේම අජිත් කබ්‍රාල්ට හෝ මූල්‍ය මණ්ඩලයේ හිටපු අනිකුත් සමාජිකයන්ට දැන මුදල් අමාත්‍යාංශයේ විදේශ රටවල IMF එක කියනවා අපිට ඔය ඉන්දියන් ඔත්තු සේවය අපිට අප්‍රේල් 8 වෙනිදා කියනවනේ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා. ඒක වළක්වාගත්තේ නැහැ කියලානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම IMF එක අපිට කියනවා 2020 මාර්තු මාසේ 7 වෙනිදා ඔබේ ණය භයානක තත්වයක තියෙන unsustainable පියවර ගන්න කියලා. එය නොතකා තමයි මොවුන් කටයුතු කරන්නේ. අර අපේ ආරක්ෂක අංශවල අය දීපු අවවාදයේ දීපු තොරතුරු ඉන්දියානු ඔත්තු සේවයේ නොතකා කටයුතු කරලා ව්‍යසනයක් කළා වගේම මේ මහ බැංකුව අධිපති මේ මහ බැංකුවේ හිටපු මූල්‍ය මණ්ඩලය නොතකා කටයුතු කරලා රට බංකොලොත් කරලා පවුල් 55 ලක්ෂයක් පාරට ඇදලා දානවා. කිසිම නඩුවක් නැහැ. කිසිම වගවීමක් නැහැ. ඒ වගේම මේ රට වටන්න ප්‍රවාහන ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම මහා මාර්ග ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු පුජ්‍යලයා තාම මේ පුටුවේ ඉන්නවා. මේ රට මෙච්චරම වැටුනේ මේ අධිවේගී මාර්ග වලින් ගහපු ගැහිල්ලෙන්. ඊළඟට බලශක්ති ශේෂ්ත්‍රයේ දවන්ත වංචාවලට සම්බන්ධ වෙච්ච පුජ්‍යලයා ඉන්දියාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා රටත් අමාරුයි දැම්මට පස්සේ තාමත් පත්වීම් වල ඉන්නවා. ඒ වගේ ගෑස් මේ හැම තැනකම හිටපු දූෂිත නිලධාරීන් පෙළ කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. ඒ අතරේ
පූල් එකේ නෑව ජනාධිපති මන්දිරයේ සබංගාල කියලා නඩු දානවා. රට මහා විහිළුවක්. රටේ ආයි තරුණ පරම්පරාවලට අරගලවලට අවශ්‍ය කරන පසුබිම පදනම තමයි මේ සකස් කරමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ අර පාස්කු ප්‍රහාරයේ වගවීම වගේම ඒටත් වඩා භයානක වගකීමක් මූල්‍යමය ව්‍යසනයක් තමයි මේ ඇත්තෝ කළේ. ඔබතුමා ඒක සීමා කරනවාද IMF එක 2020 කිව්වට පස්සේ 2022 කාලේ තීන්දුව නොගැනීමට විතරක් මේ සෑහෙන කාලයක ක්‍රියාවලිය? නෑ මෙහෙමයි. ලංකාවේ අර්බුදයක් ඔය ඕන තරම් කියන්න පුළුවන්. අර කවුද ජනාධිපතිතුමා වරක් වගේ විජේ කුමාරගෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ණය ආපසු නොගෙවීමට තරම් තත්වයක් ඇති වුණේ කවදයින්ද? 2007 ඉඳන්. දැන් සමහරව හදන එක යුද්ධෙට නෑ. 2010න් පස්සේ තමයි මේ උග්‍ර වුණේ. මොකද්ද? වාණිජ ණය ලබා ගැනීම. වාණිජ ණය ලබා ගැනීම විදේශ මුදල් වලින් හා දේශීය මුදල් වලින්. හරි. එහි පුරෝගාමියා ආචාර්ය පී.බී. ජයසුන්දර. එතකොට මේ අය මේ කරපු ව්‍යසනයේ තරම මේවා අපි දැන් ඔය සමහරු කියනවා ඔය දැන් නම් ඉන්නවා කට්ටිය බංකොලොත් භාවය ගැන කිව්වයි කියලා. මම 2013 පොතක් ලියනවා. මට අමාත්‍ය ධූරයට ලොකු බලපෑමක් එල්ල වෙන ආලපාලු ආර්ථිකය කියලා. මම ඒකේ පෙන්නලා දෙනවා මෙන්න මේ රීයට 8 10 පොලියට ගන්න මේ සල්ලි වලින් හදපු මේ මාර්ග ඇතුළු මේ සියලු දේවල් වලින් රට ණය බරක ණය කන්දක ගොඩ ගැහිලා රටට වෙන ව්‍යසනය ගැන මම ලියනවා. ජනාධිපති වරණේදී ඒ පුංචි පොත් පිංචේ පිටපත් 60000 කලවි වෙනවා. හරි. ජනාධිපති වරණේ ඔබට මතක ඇති අවසාන විවාදය. ඒ අවසාන විවාදෙදිත් ඕක ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට පැන නැංගා. හරි 2015 මම කියන්නේ. ඊට පස්සේ 2016 දී මම අපේ යහපාලන ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒක මේ ළඟදී මම පාර්ලිමේන්තුවේ සභාගත කළා. මොකක්ද ඒකේ තියෙන්නේ? debt sustainability ගැන. හරි. මේ කවදද 2016. මොකද ඒ වෙනකොට මේ ණය පිළිබඳ දේ මේක මගේම කාරණයක් නෙවෙයි. මේක ගැන දන්න මේ ගැන විශ්ලේෂණය කරපු වෘත්තීයවේදීන් අඩුම ගානේ 3-4 දෙනෙක් ලංකාවේ හිටියා. ඒ අය විටින් විට විවිධ පිරිස් වලට අනතුරු ඇඟෙව්වා. හරි. මමත් අනතුරු. මම අන්තිමට මූල්‍ය අගාධයක් අභියස කියලා කෘතියක් ලිව්වා. අන්න අපේ ආණ්ඩුවට විදේශ පැතිවලුත් ඒක ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා IMF එක ගාවට ගියා 2017 දී. නැත්තම් මේ අර්බුදය ඇති වෙන්නේ එදා. කුපුරලයන් එදා. IMF එක ගාවට ගිහිල්ලා විදේශ ණය ලබා ගැනීමේ හැකියාව නැවත ඇති කරගත්තා. ගෝඨාභය රාජපක්ෂ විනාශ කරගත්තේ විදේශ ණය ගැනීමේ හැකියාව නැති කරගත්තා. මොකද අපිව ඔහු වැඩ කීපයක් කළා. එක දවන්ත බදුසානයක් ධනපතියන්ට දුන්නා. දැන් ඔය මේ රටේ ධම්මික පෙරේරා මහත්තයා එහෙම රූපවාහිනී සාකච්ඡාවලට ඇවිල්ලා මේ ධනපතියන්ට ගහපු බදු ගැන දරුණු විවේචන කළා. ඒ සල්ලි තිබුණා නම් අපිට ඕන තරම් ආයෝජන කරන්න පුළුවන් කියලා කිව්වා. ඒගොල්ලන්ගේ ඉල්ලීමට තමයි මේ බදුසහන දුන්නේ. බදුසහනේ මගින් ආණ්ඩුවේ ආදායමෙන් 40%ක් නැති කරගත්තා. එක පාටම අපිව රේටිං ඒජන්සීස් පහලට දැම්මා. ඕක අපි අනතුරු ඇඟෙව්වා. මම 2020 ජනවාරි මාසෙම කිව්වා මේක තමයි මේ රටේ භයානක අනතුරු කියලා. මොකද අපිට කලේ අපිව මේ හිරේ දැම්මා. හරි. චමල් රාජපක්ෂ මහත්තයා පොලිස් පැමිණිල්ලක් අරගෙන කොහෙද මේ පොහොට්ටුවේ කාර්යාලේ ගිහිල්ලා අපිව හිරේ දැම්මා. ඒක තමයි අපිට දීපු විසඳුම. අපි මේ අනතුරු ඇඟවීම කියවුවම් ඊළඟට මොකද කළේ? ඊළඟට මේ රුපියල් 200 ඩොලරේ රුපියල් 200 තියාගන්න යහපාලනය හැමෝම අහනවා යහපාලනය ගත්ත බිලියන 12ක 13ක ණය මොකද කළේ කියලා. මතක තියාගන්න 7.2ක් ඉතුරු කරලා ගියේ. ඒ 7.2කින් 5.5ක්ම වියදම් කළේ මොකටද? රුපියල් 203 ඩොලරය තියාගන්න. අර රාණි ජයමහනෝනා කෝප් එකට ඇවිල්ලා අපි ප්‍රශ්න කළාම පිළිගත්තේ. හරි? කවුද ඒ සාපරාධී අපරාධය කළේ? හරි? ඒ මූල්‍ය මණ්ඩලය සහ ඒ අය ඔබට මතක ඇති. දෙසැම්බර් 31ක් 2021 කබ්‍රාල් මොකද කිව්වේ? ඇති වෙන්න සල්ලි තියෙනවා. සංචිත මෙච්චරයි කියලා. මොනවාද ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මහත්තයලා වගේ කතා කරන්න ලැජ්ජයි කිව්වේ ඇති වෙන්න අපිට සල්ලි තියෙනවා කියලා. මොකද්ද මේගොල්ලෝ කළේ? ඔබ මතක තියාගන්න 2021 විතරක් පාරවල් වලට ඩොලර් මිලියන 500කට වැඩි වියදම් කරලා තිනවා ඩොලර් වලින්. ඊළඟට වංචනික විදිහට ලංකාවට ගෙනාපු එයාබස් වලට ඩොලර් මිලියන 240ක් දුන්නා 2021 මාර්තු මාසෙදී. හැබැයි ගොවියට පෝර ටික දුන්නේ. මේ දෙකට ඩොලර් මිලියන 750ක් වියදම් කරපු ආණ්ඩුව
ගොවියට ඩොලර් මිලියන 150ක් ගෙනල්ලා පෝර ටික දුන්නේ. ගෙනාවු පෝරවලුත් හොරකම් කළා. නැනෝ යූරියා වලින් හොරකම් කළා. ඒ වගේම අර කාබනික පොහොර කියලා ගෙනාපෙකුනුත් හොරකම් කළා. ඒතකොට මම කියන්නේ මේ විදිහට ඊටාම නිෂ්කාලකන්ණි විදිහට හරිම වගකීම් විරහිත විදිහට රටේ ඩොලර් සංචිත පාවිච්චි කළා. වැට්ටුව රට. ඊළඟට ඒකෙන්ම වුණු අනිත් එක මොකද්ද? ඒකෙන් තමයි මේ උන්ඩියල් හවාලා ක්‍රමය ආවේ. අද රෙමිටන්සස් නෑ, විදේශ ප්‍රේෂණ නෑ කිය අඬනවා. මොකද රුපියල් 350ට 400ට කළු වෙළඳ පොලෙන් ඩොලරය ගන්න පුළුවන්කම තියෙදි මිනිස්සු ඒවයිද රුපියල් 203ට මේ කබ්‍රාල්ගෙන් ගන්න. අනිත් පැත්තේ මහ බැංකුවත් ඒ ජාව ආරම්භ කළා. අපිට ඒව දැන් ඔප්පු වෙලා තියෙන්නේ. මහ බැංකුවේ හිටපු ඇතම් නිලධාරීන් මැදිහත් වෙලා මේ ජාව ආරම්භයට මැදිහත් වුණා. මේ උන්ඩියල් එක ප්‍රවර්ධනය කරන්න. රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මොකෝ උන්ඩියල් කියන්නේ නරක එකක් නෙවෙයි හොඳ වැඩක් කියලා. රටේ කළු ආර්ථිකයක් හදන එක හොඳයි කියලා කිව්වා. මේ වගේ මේ රට නූගත් කිසිම අවබෝධයක් නැති බල තණ්හාවයි ධන තණ්හාවයි විතරක් තියෙන දේශපාලකයෝ ටිකකට උගත්යයි කියන වංචනික නිලධාරීන් පිරිසක් එක්කහුව වෙලා ගහපු ගේමක් තමයි මේක. ඉතින් ඒ වගේ මේ රට බංකොලොත් භාවයට සම්පූර්ණ හේතු වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වාණිජ ණය. ඒකට හොඳම උදාහරණය ගිය අවුරුද්ද. ගිය අවුරුද්දේ අපි ගෙවපු විදේශ ණයවල අර ප්‍රින්සිපල් පාර්ට් එක. ඒ කියන්නේ ඒකේ මූලික කොටස ගත්තොත් 78%ක්ම ගරු මහින්ද රාජපක්ෂගේ ණය. ගරු මහින්ද රාජපක්ෂගේ ණය. කොහේ හදපු දේවල් මං කියන්න ඕනේ නැහනේ. හදපු පාරවල් වල, හදපු ක්‍රීඩාංගන, හදපු කුළුණුවල්, හදපු සම්මන්ත්‍රණ ශාලා, හදපු ඉස්පිරිතාල කියලා කරපුවා මේ හැම එකකින්. හම්බන්තොට ඉස්පිරිතාලනුත් වංචා කරලා කියලා අර මේ ළඟදී ඕස්ට්‍රේලියානු ඇස්පෙන් කියන ආයතනය හරහා කරපු එක මේ ළඟදී රූපවාහිනි වැඩසටහනක පළ වුණානේ. ඉස්පිරිතාලේ හරි මෙතන මේ හමුදා කඳවුරෙන් මිග්යානා ගණදෙනුවේ ඒ වගේම නාවික හමුදාවේ ඇවන්ගාඩ් ගණදෙනුවේ මේවායින් රටට පාඩු කරපු හැටි ඩොලර්. එතකොට අපි මේක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ආයේ සුදුන වෙලා එන්න හදනවා මේ ඇතැම් අය. නමුත් මේට සම්පූර්ණයෙන්ම කියන්න ඕනේ මේ කට්ටිය. ඉතින් මම හිතන්නේ අඩුම ගානේ ගෝඨාභය රාජපක්ෂ 2020 බැරි වුණත් 21 මුලවත් ඔහුට තිබුණා නම් මොලේ කාගේ හරි උපදේශයක් ඇතුව පෑදිලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ වෙනත් තැනකට ගිහිල්ලා මේක පාලනය කරගන්න මේ ඉරණමට රටපත් වෙන්නේ නැහැ. හොඳයි අපි තවදුරටත් කතා කරමු පාටලි චම්පික රණෝක මැතිතුමත් එක්ක අන්ලිමිටඩ් සංවාදයේ. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් net FM Unlimited සමග පාටලි චම්පික රණෝක මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දීලා ඉන්නේ. පොදුවේ පහුගිය කාලේ රට යම් ආකාරයෙන් බිඳ වැටීමට ලක් වෙද්දී ජනතාවට ජීවන බර දැනෙද්දී දැන්වත් මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න කියලා කිව්වා. ඊතරම් ගණන් ගත්තේ නෑ දේශපාලඥයෝ. පස්සේ සාමාන්‍ය ජනතාව එළියට ආවා. ඔවුන් අරගල කළා. වෘත්තිකයෝ එකට එකතු වුණා. හැමෝටම එකතු වෙන්න කිව්වා. තනි තමන්ගේ බල අවශ්‍යතාව වෙනුවෙන් තරග කරනවා වෙනුවට තමන්ගේ පක්ෂ ප්‍රවර්ධනය කරගන්නවා වෙනුවට හැමෝටම එකට එකතු වෙලා එක වැඩපිළිවෙලකට එන්න කියලා කිව්වා. ඒක සර්වපාක්ෂික වැඩපිළිවෙලක්. මම හිතන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරාධනාවක් කරලා තියෙනවා දේශපාලන පක්ෂවලට, කණ්ඩායම්වලට. මොකද්ද මම හිතන ඔබතුමාත් ගිහිල්ලා කතා කරා කණ්ඩායමක් විදිහට. මොකද්ද ස්ථාවරේ? සර්වපාක්ෂික ආණ්ඩුවත් එක්ක එකතු වෙනවද, වැඩ කරනවද? ඇත්තට මෙහෙමයි මේ පළවෙනි එක ඇයි මෙහෙම තත්යකටපත් උනේ? ඇයි ලංකාවේ අතිශය ජනකාන්ත විශාල ජනවරමක් ලබාගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රටින් පැනලා යන සිද්ධ වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට අරලියගහ මන්දිරේ පැනලා ගිහිල්ලා නාවික හමුදා කඳවුරක හැංගවිලා ජීවත් වෙන්න උනේ ඇයි? මේ ප්‍රශ්නය බැලුවාම අපිට පේනවා මේ රට බංකොලොත් රටක් බාටපත් වෙනවත් එක්කම පවුල් 55 ලක්ෂයකටම තරාතිරම නොබලා තමන්ගේ ජීවිත අහිමි වුණා. උදේ පටන් ගන්නකොට වතුර ටික රත් කරගන්න ගෑස් නැහැ. දරුවට දෙන්න කිරිපිටි නැහැ. දරුවව පාසලට යවන්න වාහනේ නැහැ. පුජ්‍යලයට වැඩට යන්න මෝටර් සයිකලයට තෙල් නැහැ. ඊළඟට විදුලිය කපලා. මිනිස්සු ආදායම් අහිමි වෙලා. බඩු මිල දිනපතා ඉහළන රුපියල් 80 පිට හාල්සේරුව 240 වෙනවා. මේ සියල්ල එක්ක මිනිස්සු අති මහත් පීඩාවකට පත් වුණා. ඒ පීඩාව නිසා දැවැන්ත මහජන නැගිටීමක් සිද්ධ වුණා මේ රටේ. සමහරු කියනවා අපි වෙඩි තිබ්බේ නෑ, වෙඩි තිබ්බනම් ඕවා හරි, එහෙම කතා. නමුත් ආරක්ෂක හමුදා සෙබළුන්ගේ ඉඳන් පොලිසියේ ඉඳන් මාස 2-3ක් තිස්සේ ඇදිච්ච අරගලයත් එක්ක
තිත්ත වෙලා තිබුණේ. මට ඔය දිනේ දවසේ ජූලි 9 දවසේ වැදගත් හමුදා නිලධාරියෙක් කිව්වා අපිට බයයි අපේ සෙබළු අපිට වෙඩි තියයි කියලා. මේක මර්ධනය කරන්න බෑ. මේ ඉන්න සෙනග 1000ක් 2000ක් 20000ක් මර්ධනය කරන්න පුළුවන් වෙඩි තියලා. දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් මර්ධනය කරන්න බෑ. මොකද මේ සමාජයේ මුළුමනින්ම නැගිටපු පහ දැවැන්ත නැගිටීම. ඉතින් මේ නැගිටීම අපි තමයි අරගලකාරයෝ කියලා උප්පැන්න ලියා ගන්න කීප දෙනෙක් ඉදිරිපත් වෙලා ඇති. නමුත් මේක පුළුල් අතිශය පුළුල් මහජන නැගිටීම. ඒ නිසා ඔය අය කියන වෙලාවට එන්න මහජනයා ලෑස්ති නෑ. දැන් ඔය සමහරු කිව්වනේ අගෝස්තු 9ත් එන්න කියලා. කවුරුවත් ආවේ නෑනේ. මොකද මහජනයා එක අවස්ථාවක ස්වෙච්ඡාවෙන් නැගිටලා පාරට බෑලා දරුවෝ වඩාගෙන ගිහිල්ලා මාස ගාණක් තැන්වල läගලා ඉඳලා මේක පෙරලන අදිෂ්ඨානයක් තරම් මහජනයට ආවා. මහින්ද රාජපක්ෂ පවුල මේක තාම තේරුම් අරන් නැහැ මේ මහජනයාගේ දැවැන්ත අදිෂ්ඨානය. ඒ වගේම දැන් බලයේ ඉන්න ආණ්ඩුවත් ඒක තේරුම් ගත යුතුයි. ඒ දැවැන්ත අදිෂ්ඨානය. එහෙම නැතු මේ පොලිස් ඇමතිගේ තුවක්කුවට බයේ ප්‍රශ්න කිරීම වලට බයේ නතර වෙන්නේ නැහැ මේ රටේ ජනතාව ඉදිරි කාලෙදී. මහජනයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවස්ථාවක් දීලා තියෙනවා. ඔය රනිල් රාජපක්ෂ කීකේ පටන් ගන්න දවසේ ඉඳන්ම උහුට ගහලා හරියන්නේ නැහැ. ඌට අවස්ථාවක් දීලා තියෙනවා. එතුමා දැනගන්න ඕනේ ඉතා සීග්‍රයෙන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන මෙතන තිබෙන මේ දේශපාලන අර්බුදයත් විසඳගෙන ආර්ථික අර්බුදයට පියවර හදන්න. සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ එක්තරා ආකාරයකට ගත්තොත් මේ දේශපාලනය ගැන කඩා වැටිච්ච මහජනයාගේ විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා තියෙන මඟ. දෙක අපිට මේ ප්‍රශ්නේ තනියෙන් විසඳ ගන්න තියෙන ඉඩකඩේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඩොලර් නැතිකම. ඒතර ඩොලර් හොයාගන්න අපිට විදේශ ප්‍රභවයන් වෙතට විදේශ රටවල් විදේශ ආයතන වෙතට යන්න වෙනවා. ඒතර ඒ යන්න ගියාම අපට මේ රටේ හැම පක්ෂයක්ම නියෝජනය වෙන හැම ජනකණ්ඩායමක්ම නියෝජනය වෙන හැම මතවාදයක්ම නියෝජනය වෙන ආණ්ඩුවක් තියෙනවා කිව්වහම ඒක ලොකු දෙයක්. ලොකු ශක්තියක් අපට පෙනී ඉඳී. ඒතර ඒක යුද්ධයකදී දැන් යුද්ධවලදී ලෝකයේ එහෙමනේ පෙනී හිටියේ. මේ දෙවන ලෝක යුද්ධයේදී චර්චිල් ක්ලෙමන්ට් ඇට්ලි එක වුණා. එතකොට සර්වපාක්ෂික ආණ්ඩුවක් හැටියට ඒකට මුහුණ දුන්නා. ලෝකේ හැමදාම එහෙමනේ. එහෙම තමයි ප්‍රශ්න අර්බුද වලට මුහුණ දෙන්නේ. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්. ඒතකොට සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? පාක්ෂිකයින් දෙතුන් දෙනෙකුට ඇමතිකම් ලබා ගැනීමක් නැහැ. අපි යෝජනා කළා කරුණු කීපයක්. පළමුව සර්වපාක්ෂික ආණ්ඩුවක් තනා ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සමහර පක්ෂ වල ඉන්නවා ඇත්ත වශයෙන්ම අවබෝධතා ගිවිසුම් හරහා ආපු අය. ඒ අයවත් නියෝජනය වෙන නායකත්ව මණ්ඩලයක් ජාතික සභාවක් පාර්ලිමේන්තුව තුළ පිහිටවන්න. අද මේ වෙනකන් ඒක වෙලා නැහැ. ඊළඟට හංගන්නේ නැතුව මූල්‍ය අරමුදල ගාවට යන මාර්ග සිතියම සහ රටේ අපි කරන්න යන දේශපාලන ප්‍රතිසංස්කරණය රටේ කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණය විවෘතව කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනය අස්සේ තියෙන ඇත්ත කියන්නේ. ඒ කියන්නේ සැකයක් තියනවද? ඔව් දැන් මම මේක පැහැදිලි කරන්නම්. ඒක අපි කියන්න ඕනේ මේ රටට. කියලා අවම ආර්ථික වැඩපිළිවෙලක් අපි තනා ගන්න ඕනේ. මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න. ඊළඟට 3 පාර්ලිමේන්තුවේ පදවිතානාන්තර දරන්නේ නැති එවැනි අවම වැඩපිළිවෙලක් තාම ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ පදවිතානාන්තර දරන්නේ නැති മന്ത്രിවරුන්ව යම් ආකාරයක අධීක්ෂණකාරක සභා ක්‍රමයක් හරහා හෝ මේ අමාත්‍යාංශ පාලනයට හවුල් කරගන්න. දැන් ඔය කෝප් එක වගේ දේවල් පහුගිය කාලේ ඔය චුට්ටු දෙකේ දේවල් නෙවෙයි ටයර් එක මාරු කළා අතනින් පඩිය ගත්තා මෙතනින් ගත්තා නෙවෙයි රටේ මහා බැංකුවේ සිට මහා බැංකුවේ නිල වගවීමේ සිට ප්‍රශ්න කරන තැනක් බාට අපි පරිවර්තනය කළා. පරිවර්තනය කළා රටේ අවධානය යොමු කරලා දැන් නිලධාරීන් පණ බයේ දඟලනවා විශේෂම වංචනිකව එතෙන්ට එන්න. එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව ගැන මේ අමාත්‍යාංශ මට්ටමින් ඇති විය යුතුයි. විශේෂම තරුණ මන්ත්‍රීලාට මේ සඳහා අත්දැකීමක් ලබා ගන්න අවස්ථාවක් දිය යුතුයි. එතන බැන ඇඬ ගා ගන්නවා, කුණුහරුප කියා ගන්නවා, අපහාස කර ගන්නවා, ගහ ගන්න යනවා. ඒ වෙනුවට ප්‍රශස්ත විදිහට රාජ්‍යකරණයට ආණ්ඩුකරණයට මැදිහත් වෙන්න මේ තේරීපත් වෙලා ඉන්න පිරිසට ඉඩකඩ ලබා දී යුතුයි. ඊළඟට වැදගත්ම දේ මේ දේශපාලන පිරිසක් පත් කරගෙන මේ රට ගෙනියන්න බෑ. නිලධාරී
නිලධාරීන් මාරු කළ යුතුයි. කවුරුත් පිළිගන්න පුළුවන් විදග්ධ රට කරන්න පළපුරුදු. මේ උගත්තු කියන්නේ මේ සහතිකයට උගත්තු නෙවෙයි. අර ලක්ෂ්මන් මහත්තයා හොඳ මහාචාර්ය කෙනෙක්. හැබැයි එයා මහ බැංකුව කරන්න සුදුසෙක් නෙවෙයි. ඒ වගේ අයනේ වැඩ කළා පුරුදු දූෂිත නොවිච්ච වෘත්තීය මට්ටමේ පිරිසක් ඇතුල් කරගන්න. මම අද ප්‍රකාශ කරා අපි අවශ්‍ය නම් 43 වෙනි සේනාංකේ 1000 දෝනි 10000 දෝනි අපි දෙන්න ලෑස්ති වෘත්තීය වේදී මේක කරන්න. දැන් ඒකෙදි මේ හැම රාජ්‍ය ආයතනෙම කොහොම වෙතත් ප්‍රධාන ආයතන මහ බැංකුව දැනට මහ බැංකුව අධිපතිතුමා ගැන විශ්වාසයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මූල්‍ය මණ්ඩලය ගැන ඒ විශ්වාසය නැහැ. මූල්‍ය මණ්ඩලය වහාම පරිවර්තනය කළ යුතුයි. ලංකා බැංකුවේ සභාපතිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් විය යුතු එක දේශපාලන පත්වීමක්. ඒ බැංකුව සම්පූර්ණයෙන්ම වට්ටලා තියෙන්නේ. මහජන බැංකුවේ සභාපතිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ දේශපාලන හෙන්චයියෝ ටික අයින් විය යුතු. එතෙන්ට වෘත්තීය මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍යයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා විදුලි බල මණ්ඩලයේ ලෙකෝ ආයතනය, කන්තේ නීතිගත සංස්ථාව, කන්තේ නීතිගත පර්යන්තය, ජල සම්පාදන මණ්ඩලය, ප්‍රවාහන සේවා, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව. ජාතික ඖෂධ නීතිගත සංස්ථාව ගැන කිව්වොත් ලෝක බැංකුව, ඉන්දියානු ආධාර, ආසියානු සංවර්ධන ආධාර වලින් මේ රටට අවුරුදු 1කමාරකට ඖෂධ ගෙන්නන්න සල්ලි තියෙනවා. හැබැයි රටේ ඖෂධ නැහැ. මේ වගේ දූෂිත නිලධාරී රළක් එක යන්න පුළුවන්ද රටට? ඒකට මෙන්න මෙවැනි තැන්වලට වෘත්තීය මට්ටමේ පිරිසක් දාලා අර අවම වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරමු කියලා කියනවා. ඒ වගේම මේකේ අවසානයේ මැතිවරණය නම් මේ මැතිවරණයට පෙර අර 22 වෙනි සංශෝධනයේ බලාත්මක කළා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම බලාත්මක කරලා අනවශ්‍ය තරම් ධනය පාවිච්චි කරන සීමා ඇති කළා. මාධ්‍ය ආයතන දේශපාලනයේ අපේක්ෂකව දිනවන එකට මැදිහත් වෙන එක වළක්වලා සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සහතික කළා. මැතිවරණය පැවැත්විය. ඔන්න ඕක තමයි විසඳුම. දැන් ඕකෙන් කොටසක් කරලා හරියන්නේ නැහැ. සමස්තය කළ යුතුයි. ඒකයි අපි කියන්නේ. එහෙම සමස්තය කරනවා නම් ඒ ඕන වගකීමක් දරන්න අපි ලෑස්ති. ඒ වෙනුවෙන් සූදානමක් තියෙන බව පේන්නේ නැද්ද දැනට එමන? දැන්ට ජනාධිපතිතුමාගේ රාජාසන කතා ප්‍රකාශයෙන් සුබවාදී සංඥා ලැබුණා. හැබැයි පරක්කු වැඩි දැන්. ඒ කියන්නේ දවසෙන් දවස අපි මහා භයානක අපි ඇත්තටම මේ අර කන්දකින් පහලට වැටීගෙන යන්නේ. අර ජාතක පොතේ තියෙන්නේ පහලට වැටෙනකොට ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝසපයි කීවාලු සුනිල් සිංහ සින්දුවේ කියන්නේ. ඒ වගේ තමයි මේ දවස්වල පොඩ්ඩක් මේ අපායේ ඉන්ටර්වල් එක අපි මේ විඳින්මින් ඉන්නේ. මේ ගිහිල්ලා ගලේ වැදිලා චොප්ප වෙනවා. චොප්ප වෙලා මේ රටේ පුළුවන් එවුන් මේ රටෙන් පැනලා ගිහිල්ලා රට ඇතුලේ නීතියක් නැතුව මංකොල්ල ගන්න පටන් අරන් මේ රට මහා අරාජික රටක් වෙනවා. ඉතින් අපි පොඩි සැලසුමක් ඇති කරගෙන පොඩි පැරිෂුට් එකක් දාගෙන තුවාල නොවි හිමිහිට මේ රට බිමට බාන්න ඕනේ. පස්සේ අපිට පුළුවන් නැවත ඉගිල්ලෙන්න. නැවත අපි ඉගිල්ලෙන්න ඕනේ. ඒකට මේ අවශ්‍ය කරන මේ කාරණා ටික මේ දේශපාලන කාරණා ටික ඉෂ්ට වෙන්න ඕනේ. ඔබ අහුවනේ ණය ගැන. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ මොකද්ද? ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ අපේ ණය හිමියන්ට අපි කියනවා අපිට ඕගොල්ලන්ගේ ණය ගෙවන්න බෑ කියලා. දැන් අපි අප්‍රේල් 12 වෙනිදා ලෝක බැංකුවටයි මේ ආසියානු සංවර්ධන බැංකුවටයි ආසියානු යටිතල පහසුකම් බැංකුවයි ඇරුණාම චීනය, ජපානය, ඉන්දියාව ඔක්කොම රටවල් වලට කිව්වා අපෝ ඕගොල්ලන්ගේ ණය ගෙවන්නේ නැහැ කියලා. ඒ වගේම අපි ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ගත්ත ණය වලට කිව්වා, බැංකු වලින් ගත්ත ණය වලට කිව්වා අපි ගෙවන්නේ නැහැ කියලා. ඩොලර් ණය. එතකොට ඩොලර් ණය විතරක් නෙවෙයි තියෙන්නේ. 156ක් තියෙන්නේ දේශීය ණය. කොහෙන් ගත්ත ණයද? ලංකා බැංකුව හුරං කාලා ගත්ත ණය, මහජන බැංකුව හුරං කාලා ගත්ත ණය, ජාතික ඉතිරි කිරීම බැංකුව හුරං කාලා ගත්ත ණය, EPF අරමුදල, ETF අරමුදල හුරං කාලා ගත්ත ණය. දැන් ඒවත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. ඉතින් ඒව ප්‍රතිව්‍යුහගත කරන්න ගියාම මොකද වෙන්නේ? අර බැංකු පද්ධතිය අර්බුදයට යනවා. බැංකු පද්ධතිය නෙවෙයි, බැංකු වල සල්ලි දාලා තියෙන මිනිස්සු ටික අර්බුදයට යනවා. ඉතින් ඒව නිසා ඒ සියල්ල ගලවාගෙන යාම ගැන ඇත්ත මේ රටේ ජනතාවට කියන්න ඕනේ. අපි මොකද්ද ඒකට කරන්න යන විසඳුම කියලා. බැංකු වල ණය කපා හරින්න නැත්නම් ඒ සඳහා අපේ විසඳුම මොකද්ද? බැංකු වලට ධනය ලබා ගැනීමට අපි අලුතෙන් ධනය ලබා ගැනීමට අපි ගන්න පියවර මොනවද? දැන් මේ වෙනකොට විදුලි බල මණ්ඩලයේ කෑලි 7කට කඩන්න හොගාලා වැඩ කරගෙන යනවා. හැබැයි රටේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මේවා ගැන යම් සාකච්ඡාවක් විවෘත එකඟතාවයක් අවශ්‍යයි. මතක තියාගන්න සමහර පැරණි විසඳුම් වැඩ කරන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කන්තේ නීතිගත සංස්ථාවට තුන්වෙනි පාර්ශවයක් ඒ කියන්නේ සිපෙට්කෝ එකයි IOC එක ඇරෙන්න වෙන තව කෙනෙකුත් එනවා නම් හොඳයි. හැබැයි දැන් එන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද
IOC එකෙත් තියෙන දුක් ගැනවිල්ල තමයි අපි ඩොලර් වලින් තෙල් ගේනවා රුපියල් වලින් හම්බ කරනවා අපිට ආපහු ඩොලර් ගෙනියන්න විදිහක් නැහැ කියලා. දැන් ඒ බර ඉන්දියන් ආණ්ඩුව දරනවා. ඒක හින්දා දැනට ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. නමුත් කවුරු හරි ධනය හදන්න එන ව්‍යාපාරිකයෙක් එනවද ලංකාවේ තෙල් වෙළඳාමට? නෑ. මොකද රුපියල් ආපහු ඩොලර් කරන්න බැරි නිසා. ඉතින් දැනට සිනෝපෙක් ආයතනය එනවා කියලා කියන බොහොම හොඳයි. ඒක විශාල ආයතනයක්. හැබැයි ඒකේ බර චීන ආණ්ඩුව දරන්න වෙනවා. නැත්තම් ඒ ආයතනය එන්නේ නැහැ. ඒ නිසා මේ සමහරු හිතන දේවල් විසඳුම් හැටියට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම දැන් ලංකා විදුලි බල මණ්ඩලය කෑලි 7කට කැඩුවයි කියලා දැන් ඉන්න තනි සාමාන්‍ය අධිකාරී වෙනුවට සමාජාධිකාරීලා 7 දෙනෙක් පත් කළා තව පඩි වැඩි කරගත්තයි කියලා ලංකා විදුලි බල මණ්ඩලය අර්බුද විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය ඒකාධිකාරී විසඳෙන්නේ නැහැ. ඒකාධිකාරී විසඳෙන්න නම් විදුලි බල මණ්ඩලයේ එක කොම්පැනියක් වෙනුවට තව කොම්පැනියකින් ලයිට් ගන්න අපිට අයිතිය තියෙන්න ඕන. ඒක තමයි තෙල් සංස්ථාවේ උනේ. ඒක තමයි දුරකථන සේවාවල උනේ. ඒ වැඩේ විදුලි බල ශාස්ත්‍රයේත් වෙන්න ඕනේ. නමුත් තාමත් ඉන්නේ තනි උද්දලයක් නම් විදුලි බලය ගන්න විතර අධිකාරිය බින වැටෙන්නේ නැහැ. මේවා මිනිස්සු දන්නෙත් නැහැ. මෙහෙම විදුලි බල මණ්ඩලයේ වැඩක් වේගෙන යනවා කියලා. බැංකුවල මොකද කරන්න කියලා දන්නේ නැහැ. EPF ETF වලට මොනවද කරන්න කියලා. මේ ගැන විවෘත සාකච්ඡාවක් අපි කරලා මිනිස්සු බයවත් දන්න හොඳක් නැහැ. මොකද මේ බැංකු පද්ධතිය අපි ආරක්ෂා කරගත යුතුයි. මේ EPF ETF අරමුදල තමයි වැඩ කරන ජනතාවගේ එකම දේ. ඒවා අපි රැකගත යුතුයි. ඒ නිසා වෙනත් විසඳුම් මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපි ඉදිරිපත් කරගත්තු. මතක තියාගන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගන්න නැතුව IMF වැඩපිළිවෙලක් නැත. IMF වැඩපිළිවෙලක් නැතුව රටවල් වලින් අපිට මේ බ්‍රිජ් ෆයිනෑන්සින් එකකට ගන්න තියෙන ඉඩකඩ නැත. ඒක නිසා මම හිතනවා අපි අපේම වූ අනන්‍ය වැඩපිළිවෙලකුත් අපිට තියෙන්න ඕනේ IMF මාර්ගයට ඒක දිගේ යන ගමන් ඒක වැරදුනොත් මෙන්න මේක කරනවා කියන විකල්ප වැඩපිළිවෙලකුත් රටට දැන් අවශ්‍යයි. හොඳයි, මේ මොහොතේ ඇති වී තිබෙන තත්වයන් පිළිබඳව අපි ගත යුතු විසඳුම් පිළිබඳව දේශපාලනයේ මේ මොහොතේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපි අන්ලිමිටඩ් සංවාදය අද දවසේ යෙදුනේ. අපි ඒ වෙනුවෙන් ආරාධනා කළේ පාටලී චම්පික රණවක මැතිතුමාට. අපි එහෙමනම් අන්ලිමිටඩ් නිමා කරන මොහොතේ ඉන්නේ. අපේ ආරාධනය පිළිගත්තට වැඩසටහනට සහභාගී වුණාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා චම්පික රණවක මැතිතුමා ඔබතුමාට. එහෙමනම් අපි යලිත් දිනක හමු වන බලාපොරොත්තු ඇතිව අදට සමුගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.